ආයිබෝන්. හොඳයි පුතාලා අපි අද ඉගෙන ගන්න යන්නේ කළමනාකරණය කියන පාඩමේ අපි දැන් වීඩියෝ සෑහෙන ප්‍රමාණයක් දාලා තින්නේ. ඒකේ අපි දැන් සාකච්ඡා කරන්න යන අද සාකච්ඡා කරන්න යන්නේ මේ කළමනාකරණයේ පාඩමේ අවසාන මාතෘකාව වන පාලනය කියන මාතෘකාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ. අපේ මාතෘකාව කළමනාකරණය ඒකේ උපමාතෘකාව තමයි පාලනය කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. මේකට අපි කියනවා controlling කියලා කියන්නේ. controlling. හරි. දැන් අපි මේ වෙනකොට අපි පන්තියේදී පුතාලා අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා මෙන්න මේ කාරණාවන්. අපි ක්ලාස් එකේදී සාකච්ඡා කරලා තියෙනවා කළමනාකරණ ක්‍රියාවලිය ආශ්‍රිතව සැලසුම්කරණයේ තියෙනවා. ඒ වගේම කළමනාකරණය ආශ්‍රිතව සංවිධානකරණයේ තියෙනවා. ඒ වගේම කළමනාකරණය ආශ්‍රිතව මෙහෙයවීම තියෙනවා. ඒ වගේම පාලනය කියන මාතෘකාව අන්තර්ගත වෙනවා. දැන් මේවායේ දල තේරුම් පිළිබඳව පුතාලට යම්කිසි අවබෝධයක් ඇතිනේ. කියන්නේ මේවා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මේවායේ තියෙන තේරුම් මොනවද කියන කාරණාව පිළිබඳව දල අවබෝධයක් ඕගලන්ට ඇති. සැලසුම්කරණයේදී කරන්නේ අනාගත අරමුණු අනාගතයේ සඳහා අරමුණු ස්ථාපනය කිරීමත් ඒවා ඉටු කර ගැනීමට දාලා උපාය මාර්ග පිහිටවීමත් තමයි සැලසුම්කරණයෙන් කරන්නේ. හරි. ඒ කියන්නේ අනාගතයේ සඳහා සූදානම් වෙන්නේ සැලසුම්කරණය. ඊට පස්සේ සංවිධානකරණය ගත්තාම අපි සැලසුම් කරපු දේවල් ළඟා කරගන්න අවශ්‍ය කරන වැඩ, ඒ වගේම සම්පත්, ඒ වගේම අධිකාරී වගේ දේවල් ආයතනයේ සේවකයෝ අතර බෙදා හැරීමේ ක්‍රියාවලිය තමයි සංවිධානකරණය කියලා කියන්නේ. මෙහෙයවීමේදී අපි කරන්නේ අපි සැලසුම්කරණයේදී තීරණය කරගත්ත අරමුණු කරා අපේ කණ්ඩායමේ සමාජිකයින්ව රැගෙන යාමේ ක්‍රියාවලිය තමයි නැත්තම් මෙහෙයවීම නැත්තම් ඒගොල්ලන්ට මඟ පෙන්වීමේ ක්‍රියාවලියක් තමයි මෙහෙයවීමේදී කරන්නේ. දැන් අපි විවිධ වීඩියෝ වලින් මේ සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම කියන ඒවා සාකච්ඡා කරලා තියෙන්නේ. මේවායේ තියෙන පියවර මොනවද, මේවායේ වාසි මොනවද යන ආදී කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් අද අපි සාකච්ඡා කරන්නේ පාලනයේදී වෙන්නේ දැන් අපි යම්කිසි අරමුණක් කරා ගමන් කිරීමේදී මොකක්ද අරමුණකට අපි යනකොට අරමුණක් කරා ගමන් කිරීමේදී සමහර වෙලාවට අපි අරමුණෙන් බැහැර වෙන අවස්ථාවල් තියෙනවා. නේ? ඒ කියන්නේ විවිධ හේතු නිසා අපිට අරමුණු ඉටු කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ අවසානයේදී අපි බලනවා අපි තීරණය කරගත්ත අරමුණ කොයිතරම් දුරට ළඟා කරගෙන තියෙනවද කියලා පරීක්ෂා කරලා බලලා මොනවා හරි වෙනසක් තියෙනවා, මොනවා හරි විචලනයක් තියෙනවා නම් වෙනසක් තියෙනවා නම් ඒක නිවැරදි කර ගැනීමේ ක්‍රියාවලිය තමයි පාලනය කියන්නේ. නේ? ඒ කියන්නේ දැන් අපි කරන වැඩේ මොනවා හරි වැරදි කියලා අපිට තේරුණොත් ඒක වැඩේ ඉවර වෙන්නම ඕනේ නැහැ. මගදී හරි නැත්නම් ඉවර වුණාට පස්සේ අපිට අපි කරපු වැඩේ වැරදි කියලා මෙහෙම නෙමෙයි මේක කරන්න කියලා තේරුණොත් එහෙම ඒක වඩා හොඳින් නිවැරදි කර ගැනීමේ ක්‍රියාවලිය තමයි පාලනය කියලා කියන්නේ. දැන් ඇත්තටම අපිට වැරදි අඩුපාඩු අඩු කර ගන්න තමයි අපිට කළමනාකරණය කියන එක ආයතනයකට අවශ්‍ය වෙන්නේ. නේ? වැරදි අඩුපාඩු අවම කරගෙන අපි අරමුණු සාර්ථක කරගන්න තමයි අපිට කළමනාකරණය කියන එක ආයතනයකට අවශ්‍ය වෙන්නේ. හරිද? ඒතර ඒ අනුව පාලනයේදී කරන්න පුතේ අපි කරපු වැරදි අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා අවබෝධ කරගෙන ඒවා නිසිපරිදි සකසා ගැනීම තමයි පාලනයේදී වෙන්නේ. ඒතර ඒ අනුව පාලන ක්‍රියාදාමයේ අවසානයේදී වැරදි අඩුපාඩු අවබෝධ කරගෙන ඒවා නිවැරදි කරගන්න නැවත සැලසුමක් කියන එක හදනවා. ඔයාලට තේරෙනවද මං කියන දේ? පාලන ක්‍රියාවලිය අවසානයේදී අපි තියෙන වැරදි අඩුපාඩුකම් කියන ඒවා අවබෝධ කරගෙන ඒවා නිවැරදි කරගන්න නැවත සැලසුමක් හදනවා. ඒකද දැන් විභාගෙදී කීපවතාවක් මහලා තියෙනවා සැලසුම්කරණය සහ පාලනය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. සැලසුම්කරණය සහ පාලනය අතර තියෙන සම්බන්ධය තමයි මෙන්න මේකයි සම්බන්ධය. දැන් අපිට දරුවනේ මේ පාලනය වෙන්න අපිට සැලැස්මක් තියෙන්න එපේ. නේ? සැලැස්මක් නැත්නම් අපිට පාලනය වෙන්න බෑනේ. දැන් අපිට දැන් ඔයා හිතාගෙන ඉන්නවා මම A level කරන කාලේදී මෙන්න මෙච්චර මුදල් ඉතුරු කර ගන්නවා. මට after A level course එකක් කරන්න ඕන. හරිද? A level කාලේදී ළමයිට හොඳ ආදායමක් තියෙනව නේද? පන්ති 20ෙන් පොඩ්ඩක් එම්ෙන් කරලා දන්නේ නැද්ද ඉතින්? කූට ව්‍යාපාර කරන එකයි ඉස්කෝලේ ගිහිල්ලා සමහර අය ඉස්කෝලේ යන්නේ බිස්නස් කරන්න. සීට්ටු දානවා ගෑනු ළමයි.
නේද? මැච් ගහනවා සල්ලි මේ ඔට්ටුවට දාලා ඒක ක්‍රම තියෙනවා. සල්ලි හොයාගන්න එකේ ක්‍රම තියෙනවා. මොනවා වුණත් ඉතින් මේ සමහර ළමයි එහෙම ඉතුරු කරගන්න සල්ලි තමයි ගෙදර හදිස්සියකට අම්මා තාත්තලා ඉල්ලගන්නේ. නේ හදිසියකට අම්මා ඇවිල්ලා ඉල්ලන්නේ පුතේ රුපියල් 500ක් නැද්ද මම දෙන්නම් කියලා කියන්නේ. ඉතින් රුපියල් 500 දීලා අපි කියන්නේ ආයි දෙන්න ඕනේ. ඔය මම අමාරුවෙන් හම්බ කරපු සල්ලි කියලා. අම්මලාගෙම සල්ලි ඉතින්. නේ? සමහරවල් ළමයා අවුරුදු දෙකක් ඒ ලෙවල් කරන අතරතුර එයා හිතන් ඉන්නවා මම මෙන්න මේ වගේ කම්පියුටර් කෝස් එකක් කරනවා. ඒකට මට රුපියල් 20000ක් යනවා. 20000 ඉතුරු කරන්න මට අවුරුදු දෙකක් තියෙනවා. ඉතින් එයා අම්මා දෙන සල්ලි වලින් හැමදාම එයා කීයක්ද ඉතුරු කරගන්නේ. ඉතුරු කරලා ඒ කෝස් එකක් කරන්නේ එයා ගාව එතකොට සල්ලි තියෙනවා. තේරෙන්නේ? ඒක හොඳ පුරුද්දක් අනිවාර්යයෙන්. හොඳ පුරුද්දක් ඒක. අඩුම තරමේ කැටයක්වත් ඉතුරු කරන්න try එකක් දෙන්න. ඉතින් ඒක තමන්ගේ මොනවා හරි හදිස්සි වැඩකට පුතා කාගාවට දඬ ඕනේ නේ. තමන්ගේ හදිස්සියකට කාගෙන්ව සල්ලි ඉල්ලන්න ඕනේ. තමන් ගාව සල්ලි තියෙන. ඒක මේ ජීවිතේට හොඳ පුරුද්දක් කරගන්න. ඒ කියන්නේ එදිනදා වියදම් කරාම මොනවා හරි මුදලක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන මුදල ඉතුරු කරන්න පුරුදු වෙන්න. ඒකත් අන්තිම සතේට වියදම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරි කනව බොනව ඒ වගේම තමයි. මොකද පාලනයක් අනිවාර්යෙන් මොනවම තියෙන්න ඕනේ. ඉතින් පාලනය දැන් විභාගෙදී අහනවා සැලසුම්කරණය සහ පාලනය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. දැන් පාලනය අපිට පාලනය වෙන්න අවශ්‍ය කරන අරමුණක් දෙන්නේ සැලසුම්කරණය. ඒ කියන්නේ පාලනයට අවශ්‍ය කරන ප්‍රමිතීන් සපයන්නේ සැලසුම්කරණය. මෙය මෙසේ වී යුතුයි කියන එක කියන්නේ සැලසුම්කරණය. නේ? ඒ වගේම පාලන ක්‍රියාදාම ඒ කියන්නේ සැලසුම්කරණය මත තමයි පාලනය රඳා පවතින්නේ. පාලනය වෙන්න අරමුණක් පිහිටවන්න ඕනේ. අරමුණු පිහිටවන්නේ සැලසුම්කරණය. හරිද? එතකොට ඊට අමතරව පාලන ක්‍රියාදාමයේ අවසානයේදී මොකද වෙන්නේ? පාලන ක්‍රියාදාමයේ අවසානයේදී නැවත සැලසුම්කරණය සඳහා අවශ්‍ය කරන දත්ත සම්පාදනය වෙනවා. නේ? දැන් පාලන ක්‍රියාවලිය අවසන් වෙනවත් එක්කම අපි වැරදි අඩුපාඩු ටික හොයාගත්තාම මේ වැරදි අඩුපාඩු ටික නැවත සකස් කරන්න අපි සැලසුමක් හදන්න ඕනේ. අපි නැවත සැලසුමක් හදන්න ඕනේ. ඒ කියන්නේ සැලසුම්කරණයට අවශ්‍ය කරන දත්ත සම්පාදනය කරන්න පාලනය. ඒ කියන්නේ පාලනයේ මත සැලසුම්කරණයත් සැලසුම්කරණයේ මත පාලනයත් කියන කාරණා දෙකම රඳා පවතින. ඒ කියන්නේ මේ දෙක අතර අනිවාර්ය සම්බන්ධයක් තියෙනවා. දැන් ඒකනේ දැන් සමහර පොත්පත්වල කළමනාකරණ ක්‍රියාවලිය කියන එක මෙන්න මෙහෙම ඇඳලා තියෙනවානේ. සමහර පොත්පත්වල කළමනාකරණ ක්‍රියාවලිය දැන් මෙහෙම තියෙනවා. සැලසුම්කරණයේ මෙහෙම උඩ. හරි? සංවිධානකරණයේ ඊළඟට. හරි? මෙහෙවීම ඊළඟට. ඒ වගේම පාලනයේ ඊළඟට. මේ ඊතල ගහලා තියෙනවා මේ ක්‍රියාවලිය. සැලසුම්කරණය සංවිධානය කරනවා, සංවිධානයෙන් මෙහෙවීම කරනවා, මෙහෙවීමෙන් පාලනය කරනවා. අපි හිතනවා පාලනයෙන් ඉවරයි කියලා. පාලන ක්‍රියාවලිය අවසානයේදී නැවතමක් කරනවානේ. සැලසුම් කරනවා. ඒ විදිහට. හරි? ඒ විදිහට. ඉතින් ඒ වගේ මේ සැලසුම්කරණය සහ පාලනය අතර මනා සම්බන්ධතාවයක් තියෙනවා. වෙනස්කමුත් තියෙනවා. සැලසුම්කරණය සහ පාලනය අතර වෙනස්කමුත් තියෙනවා. මේක කළමනාකරණ ක්‍රියාවලියේ පළවෙනි කාර්යය. මේක අවසාන කාර්යය. සැලසුම්කරණය අනාගත අභිමුඛයි. අනාගතයේදී මොකද කරන්න කියලා තමයි සැලසුම්කරණයෙන් හිතන්නේ. හැබැයි පාලනයේදී උනේ මොකද්ද කියලා බලනවා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා අතීත අභිමුඛයි. උනේ මොකද්ද කියන එක බලනවා. අතීත අභිමුඛයි. මේක අනාගත අභිමුඛයි, මේක අතීත අභිමුඛයි. මේක පළමු කාර්යය, මේක අවසාන කාර්යය. හරි මේකෙන් ගැටලු අපේක්ෂා කරනවා. සැලසුම්කරණය මගින් ගැටලු අපේක්ෂා කරනවා. හැබැයි පාලනය මගින් මොකද කරන්නේ? පාලනය මගින් ගැටලු निराකරණය කරගන්න තමයි පුළුවන් තරම් උත්සාහ කරන්නේ. ඔයාලට තේරෙනවද මම කියන දේ? හරි ඒ වගේ මේ දෙකේ අනිවාර්යෙන් මේ සැලසුම්කරණය ප්‍රමිතීන් ස්ථාපනය කරනවා. වෙන්න ඕනේ මොකද්ද කියන එක තමයි ප්‍රමිතිය කියලා කියන්නේ. ප්‍රමිතීන් ස්ථාපනය කරනවා. ඊට පස්සේ පාලනය මගින් එම ප්‍රමිතීන් කොතරම් දුරකට ඉටු කරගෙන නැද්ද යන පරීක්ෂා කරනවා. ප්‍රමිතීන් ඉටු කරගත් ප්‍රමාණය පරීක්ෂා කරනවා. අන්න ඒකයි මේ දෙකේ තියෙන වෙනස්කම වෙන්නේ. ඒවා එක්සෑම් එකේදී අනිවාර්යෙන්ම අහනවා. හරිද? ඒ අනුව දැන් අපි පාලනය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව දැන් අපි කතා කරේ සැලසුම්කරණය සහ පාලනය අතර තියෙන සම්බන්ධතාවය පිළිබඳව තමයි දරුවනේ සාකච්ඡා කළේ. දැන් අපි සාකච්ඡා කරමු පාලනයේ තියෙන සැබෑ අර්ථය මොකක්ද? ඊළඟට පාලනය කරන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව අපි සාකච්ඡා කරමු. දරුවනේ පාලනය කියලා කියන්නේ පාලන පියවර වලින් පාලනය කියන්නේ මොකක්ද කියලා හරියට අවබෝධ කරගන්න පුළුවන්. පාලනයේදී පළවෙනියටම සිද්ධ වෙන්නේ අංක 1ට සිද්ධ වෙන්නේ ප්‍රමිතීන් ස්ථාපනය කිරීම. ප්‍රමිතීන් ස්ථාපනය කිරීම. ඒ ප්‍රමිතීන් ස්ථාපනය කරනවා කියන එකේ තේරුම තමයි වෙන්න ඕනේ මොකක්ද කියන එක ස්ථාපනය කරනවා. හැබැයි මේක ඇත්තටම සැලසුම් මේ පාලනයේදී නෙමෙයි මේ වැඩේ වෙන්නේ. සැලසුම් වලදී තමයි මේ වැඩේ වෙන්නේ. හරි සැලසුම්කරණයේදී තමයි ප්‍රමිතීන් කියන ඒවා ස්ථාපනය වෙන්නේ. හරි සැලසුම්කරණයෙන් තමයි ප්‍රමිතීන් කියන ඒවා අනිවාර්යයෙන්ම ස්ථාපනය වෙන්නේ. තප්පරයක් දෙන්න.
හරි. සැලසුම් කරමින් තමයි ප්‍රමිතීන් ස්ථාපනය කරන්න අවශ්‍ය කරන පසුබිම කියන එක හදන්නේ. ඒතර මේ ප්‍රමිතීන් ස්ථාපනය කිරීම කරනවා. ඊට පස්සේ ඊළඟ දෙවෙනි පියවර තමයි අංක 2 පියවර තමයි සත්‍ය කාර්යඵල මැනීම කරනවා. සත්‍ය කාර්යඵල මැනීම කරනවා. හරිද? ප්‍රමිතීන් ස්ථාපනය කරනවා සත්‍ය කාර්යඵල මැනීම කරනවා. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි ප්‍රමිතීන් සහ සත්‍ය කාර්යඵල සැසඳීම කරනවා. ඉතින් මම උදාහරණයක් ඔයාලට මේ කියලා දෙන්නම්. ප්‍රමිතීන් සහ සත්‍ය කාර්යඵල සැසඳීම කරනවා. ඊට පස්සේ හතරවෙනි පියවර තමයි අංක 4 පියවර තමයි විචලනය හඳුනා ගැනීම කරනවා. විචලනය හඳුනා ගැනීම කරනවා. වෙනස හඳුනා ගැනීම තමයි විචලනය හඳුනා ගන්නවා කියලා කියන්නේ. විචලනය හඳුනා ගැනීම කරනවා. ඊට පස්සේ ඒකේ පස්වෙනි පියවර තමයි අංක 5 පියවර තමයි විචලනය නිවැරදි නැත්නම් අපි කියනවා නිවැරදි කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම. නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. ඔන්නක තමයි පාලනයේ තියෙන පියවර ටික වෙන්නේ. පියවර. ප්‍රමිතීන් ස්ථාපනය, සත්‍ය කාර්යඵල මැනීම, ප්‍රමිතිය හා සත්‍ය කාර්යඵලයේ සැසඳීම, විචලනය හඳුනා ගැනීම, නිවැරදි කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම. දැන් අපි තමයි අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා. හරි? අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා. ඒ අලුත බැඳපු ජෝඩුවට ඕනේ බබෙක් හදන්න. හරි? ඉස්සෙල්ලා ඒගොල්ලෝ ඒකට ප්‍රමිතීන් ස්ථාපනය කරනවා. බබා හදන්න අවශ්‍ය කරන ප්‍රමිතීන් ටික ස්ථාපනය කරනවා. කොහොමද බබා හදන්න ප්‍රමිතී ස්ථාපනය කරන්නේ? ඉස්සෙල්ලාම ගෑනු ළමයා මේ නැත්තම් බිරිඳ කියනවා මේ මම ආස ගෑනු ළමෙක්ට කියලා. කොල්ලා කියනවා මම ආස පිරිමි ළමෙක්ට කියලා. ඊට පස්සේ ඒ දෙන්න තරක කරනවා ගෑනුද පිරිමිද කියලා. ඊට පස්සේ ගෑල් ළමයා යෝජනා කරනවා එහෙනම් මේ දෙකම මික්ස් වෙච්ච කෙනෙක් අපි හදාගමු කියලා. දෙක මික්ස් වෙච්ච කෙනෙක් හදාගන්නත් තියනවාද නේද? හරිද? ඒ කියන්නේ භාගයක් ගෑනු භාගයක් පිරිමි වගේ. එහෙම වැඩක් නැහැ. එක්ක සම්පූර්ණයෙන් ගෑනු නැත්නම් සම්පූර්ණ පිරිමි වෙන්න ඕනේ. ඉතින් අන්තිමට තීරණය කරනවා හරි කොල්ලෙක් හදමු. කොල්ලෙක් හදවම ඔන්න ගෑනු කෙනා ආයි ප්‍රමිතිය ස්ථාපනය කරනවා. හැබැයි කොණ්ඩේ ඔයාගේ වගේ වෙන්න ඕනේ. ඔය ක්‍රේල් කොණ්ඩේට මං කැමතියි. ඊට පස්සේ හැබැයි නහය මගේ වගේ වෙන්න ඕනේ. හරි කොල්ල කියනවා මොලේ නම් මගේ වගේ වෙන්න ඕනේ කියලා. හරිද? ඊට පස්සේ කෙල්ල කියනවා හැදියාව මගේ වගේ වෙන්න ඕනේ. ඔන්න ඔය වගේ දන්නද මේගොල්ලෝ භෞතික ප්‍රමිතිය ස්ථාපනය වෙනවා. හැබැයි ඔයා නම් මිටි මං වගේ උස වෙන්න ඕනේ. හරි ඔන්න ඒ වගේ මේ දේවල් මේ ඔන්න ආයි කොල්ල කියන තමුසේක වගේ මේ සෝමාරි පාට හරියන්නේ නැහැ. තමුසේකගේ ලේ නැහැ. ඒකයි තමුසේ සුදු වෙලා තියෙන්නේ. සුදු නෙමෙයි ඕක සුදු මැලි වෙලා තමුසේකිතේ සුදු කියලා. අපි වගේ දුමුරු පාටට ඉන්නවා නම් තමයි කෙල්ල උනත් කැමති වෙන්නේ. කොල්ලා අනිවාර්යෙන් දුමුරු පාට වෙන්න ඕනේ කියලා. එහෙම බ්‍රවුන් කියලා කියන්නේ මාර පාටක්. හරිද? නේද? සුදු වගේ නෙමෙයි බ්‍රවුන් කියලා කියන්නේ හැමෝම කැමති බ්‍රවුන් වලට. ඉතින් ඒ වගේ මේ හරිද? ඉතින් ඒ වගේ මේ ප්‍රමිතින් ස්ථාපනය කරනවා. රයිට්. ඒතර ඔන්න ප්‍රමිතින් ස්ථාපනය වෙනවා. හරිද? ඒ තමයි ප්‍රමිතියක් කියලා කියන්නේ. ඊට පස්සේ දැන් ඔන්න දෙන්න ඔන්න මේ නිෂ්පාදන ක්‍රියාවලිය පටන් ගන්නවා. මාස ගානක් ගියාට පස්සේ සතුටුදායක ආරංචියක් ලැබෙනවා. ගෑල් ළමයා වමනේ දානවා. ඇඹුල් කන්න කැමති. හරිද? විවිධ ආසාවල් තියෙනවා. දැන් කොල්ලටත් හරි සන්තෝසයි. ඔන්න ප්‍රමිතින් ස්ථාපනය කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ මාස 4ක් 5ක් විතර ගියාට පස්සේ මේගොල්ලෝ ඕනනම් ස්කෑන් එකක් කරලා මේගොල්ලන්ට බලන්න පුළුවන්. හරි ගොඩක් අම්මලා බලනවා සමහර අය බලන්නේ. හරි ඉතින් ඔන්න ප්‍රමිතිය ස්ථාපනය කරනවා. එතකොට මේ පිරිමි ළමෙක් තමයි ලැබෙන්න ඕන ප්‍රමිතිය තමයි පිරිමි ළමෙක්. සත්‍ය කාර්යඵල මැන්නාම අපිට ලැබෙනවා ගැහැණු ළමෙක්. හරි බබා ස්කෑන් කරලා බැලුවාම අපිට තියෙන්නේ ගැහැණු ළමෙක්. එතකොට ප්‍රමිතිය සහ සත්‍ය කාර්යඵලයේ සංසන්දනය කරනවා. පැතුවේ පිරිමි ළමෙක් ලැබුණේ ගැහැණු ළමෙක්. හරි වෙනසක් තියෙනවනේ. වෙනසක් තියෙනවා. විචලනය හඳුනා ගන්නවා. ගැහැණු පිරිමි අතර වෙනස මොකක්ද කියලා දන්නවනේ. නේද? ගැහැණු පිරිමි අතර වෙනස දන්නවනේ. දැන් අර එක්තරා ආයතනයක පියන් කෙනෙක්ට මේ එයා පියන් කෙනෙක් ලිපිකරුවෙක් යා එයාගේ බිරිඳට බබෙක් හම්බෙන්න තිබුණලු. එයා මේ කට්ටිය ටිකක් මේ ඔෆිස් එකේ කට්ටිය දැන් මොන වුණත් මොන දෙයකටත් පාටි ඉල්ලනවලු.
හැමදේටම පාටි ලියන පාටියක් දෙන ලොකු ගාණක් යන ඉඳ ඔෆිස් එකට බිරිඳට කිව්වලු අපි බබෙක් හම්බ වෙනවා කියන එක කියන්නේ නැතුව හංගගෙන ඉමු කියලා. ඊට පස්සේ ගෑනු කෙනාව දැන් බබා හම්බෙන්න හොස්පිටල් එකට මේ ඇතුළත් කරන දවස ආවම ඒ පියන් කියනවලු ගෑනු කෙනාට ඔයාට බබා හම්බුණාම මට කෝල් එකක් දෙන්න. ඔයාගේ මොබයිල් ෆෝන් එක ළඟ තියෙනවා මට කෝල් එකක් දෙන්න. හැබැයි බබා හම්බුණා කියලා කියන්න එපා. මොකද අපේ ෆෝන් වල ක්‍රොස් කනෙක්ෂන් තියෙන හින්දා වෙන වෙන තැන් වලටත් ඔක ඇහෙනවා. ඒ කාටට ඇහුනොත් එම හරිය නෑ. ඔයාට බබා හම්බුණා කියලා කියන්න එපා. ඔයාට පිරිමි ළමෙක් හම්බුනොත් බයිසිකලයක් හම්බුණා කියලා කියන්න මට. අපි හිතාගෙන පිරිමි ළමෙක් ලැබෙයි කියලානේ. ඒ අර තාක්ෂය දියුණු නැති කාලේ එච්චර බලන්න බෑ කලින්. ඔයාට පිරිමි ළමෙක් හම්බුනොත් බයිසිකලයක් හම්බුණා කියලා මට කියන්න. කියලා මිනිස්සයා වැඩට ගියාලු. ඉතින් දවල් 12ට එකට විතර වගේ කෝල් එකක් එනවලු. ඊට පස්සේ මේ කෝල් එක තියෙන ප්‍රධාන ලිපිකරුවගේ මේසෙ උඩලු කෝල් කරලා ඇහුවලු දැන් බිරිඳ අමාරුවෙන් අහනවලු සිරිසෝම ඉන්නවද කියලා ඇහුවාම කවුද මේ කිව්වාම අනේ මං එයාගේ නෝනා කිව්වාම මේ ප්‍රධාන ලිපිකරුවා කියනවලු මේ සිරිසෝම මේ තමසේ පවුල කතා කරනවා මේ පොඩක් අමාරුවෙන් වගේ අසනීපයක් දැන් අපිට බලනවා කියලා. ඊට පස්සේ දැන් අරු දන්නවනේ සීනේ මේ බබා හම්බෙලා කියලා. ඉතින් කෝල් එක අරගෙන කොලම මේ හලෝ මම සිරිසෝම කතා කරන්නේ කිව්වහම අර වයිෆ් කියනවලු එයා ඒ ගෑණි ටිකක් නුවණක්කාර ගෑණියක්ලු. දැන් පිරිමි ළමෙක් හම්බුනොත් බයිසිකලයක් හම්බුණා කියලානේ කියන්නේ කිව්වේ. මේ ගෑණි අමාරුවෙන් කියනවලු බයිසිකලේ නම් හම්බුණා හැබැයි පොම්පේ නෑ කියලා. බයිසිකලේ හම්බුණා හැබැයි පොම්පේ නෑ කියලා. ඒ කියන්නේ ඒ sannivedana අවුලක් තියෙන්නේ. ඒ කියන්නේ අර සිරිසෝම කිව්වේ මේ පිරිමි ළමෙක් හම්බුනොත් බයිසිකලයක් හම්බුණා කියලා කියන්නේ කියලා. එයාට කියන්න අමතක වුණා ගෑනු ළමෙක් හම්බුනොත් මොකක්ද හම්බුනේ කියලා කියන්නේ කියලා. ඒක නිසා තමයි අරයා කල්පනා කළා බයිසිකලයක් හම්බුණා පොම්පේ නෑ කියලා කිව්වේ. ඉතින් ගෑනුයි පිරිමියි අතර දැන් මේක සංඛ්‍යාත්මකව මට කියලා දෙන්න බෑ. දැන් පැතුවේ ගෑනු ළමෙක් ලැබුණේ පැතුවේ පිරි ළමෙක් ප්‍රාර්ථනා කරේ පිරි ළමෙක් ලැබුණේ ගෑනු ළමෙක්. ගෑනු පිරිමි අතර වෙනස මට කියන්න බෑ. ඔය කියන්න පුළුවන් දැන් ඔය කිව්ව කතාව වගේ පොම්පේ තමයි වෙනස. හරිද? පොම්පේ තමයි වෙනස. එහෙනම් දැන් ඒක විචලනය අඳුර ගන්නවනේ. විචලනය අඳුර ගන්නවනේ. ඊට පස්සේ විචලනය නිවර්ති කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න. ඒ කියන්නේ කඩේ පොම්පයක් ගෙනල්ලා පොම්පයයි කියලා හරියන්නේ නැහැ. හරිද? ඉතින් ඊළඟ වතාවේ ඒගොල්ලෝ පොඩ්ඩක් නැකත් බලලා ඝන පිහිටවලා ඒ පිරිමි ළමයි ගන්න පුළුවන් ක්‍රම සහ විදි තියෙනවා. ඒ ක්‍රම සහ විදි වලින් ඒක ඒ විදිහට ඉතින් කරගන්න ඒගොල්ලෝ දැනගන්න ඕනේ. සංඛ්‍යාත් මේකයිල ගුණාත්මක උදාහරණයක් මම ගත්තේ ගුණාත්මකයි කියන්නේ උදාහරණේ හොඳයි කියන එක නෙවෙයි ගුණාත්මකයි කියලා කියන්නේ සංඛ්‍යාත්මකව මනින්න බෑ. දැන් මට ඕක ඔයාලට ඊට වඩා අපිට විධිමත් උදාහරණයක් ගත්තොත් එහෙම පාලනය කියන එකට හරිද? දැන් අපිට ඕන්න ළමෙක් ප්‍රාර්ථනා කරනවා A3ක් ගන්න ප්‍රමිතිය. නමුත් ඒ ළමයාට ලැබෙනවා B3ක් ලැබෙනවා. ඒ ළමයාට B3ක් ලැබෙනවා. හරි? ඊට පස්සේ දැන් ප්‍රමිතිය සහ සත්‍ය කාර්යඵල සසඳන් තියෙනවා. ඒකෙන් B එක අඩු කරාම උත්තරේ කීයද කියන එක කවදාකවත් ගණන් පන්තියක් කියලා දීලා නැහැ. නමුත් අපි දන්නවා A එකක් කියලා කියන්නේ 75ට වැඩි. B එකක් කියලා කියන්නේ 65යි 75යි අතර. ඒ කියන්නේ අඩුම තරමේ මේ B එකයි A එකයි අතර අවම වශයෙන් ලකුණු 10කවත් අඩුම තරමේ පරතරයක් තියෙනවා. ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එකකට ලකුණු 10ක 15ක විචලනයක් තියෙනවා වෙනසක් තියෙනවා. ඒකක් ගන්නවා කියන එකේ තේරුම ඉතින් දැන් ඔයා දන්නවා ලකුණු 99ටත් ඒකක් හම්බෙන්නේ. ලකුණු 100ටත් හම්බෙන්නේ ඒකක්. ලකුණු 75ටත් හම්බෙන්නේ ඒකක්. දැන් 75 තියෙන එකටත් ඒ 100 තියෙන එකටත් ඒ දෙන්නට මේ අපි දෙන්නම සමානයි කියලා හිතනවනේ ගොඩක් අය. නමුත් ලකුණු වලින් ඒක වෙනස් වෙනවා. ඉතින් අඩු ගානේ ඒකක් ගත්ත එක්කෙනෙක්ට ඒකක් හිතපු එක්කෙනෙක්ට B එකක් ලැබිලා තියෙනවා කියලා කියන්නේ අඩුපතරම යාට ලකුණු 15කට වෙනසක් තියෙනවා. මේ සබ්ජෙක්ට් තුනට හැම එකටම ලකුණු 15 වෙනසක් තියෙනවා. නේ සංසන්දනය කරනවා. ඊට පස්සේ අපි ලකුණු 15ක වෙනසක් තියෙන සබ්ජෙක්ට් එකක ලකුණු 15ක වෙනසක් තියෙනවා කියලා විචලනය හඳුනා ගන්නවා. හඳුනාගෙන ඊට පස්සේ අවශ්‍ය කරන නිවැරදි කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න. ඇයි අපිට ලකුණු 15ක වෙනසක් ආවේ? එහෙනම් අපි පාඩම් කරන විදිය වෙනස් කරනවා. පාඩම් කරන තැන වෙනස් කරනවා. පන්ති ටික වෙනස් කරනවා. හරිද? ඊට පස්සේ අපි පාවිච්චි කරමු සමහර උපාය මාර්ග වෙනස් කරනවා. යාළුවෝ ටික වෙනස් කරනවා. ඒ යාළුවොත් එක්ක ඉඳලා ජීවිතේට ගොඩ යන්න බෑ. ඒ වගේ අපි අවශ්‍ය කරන නිවැරදි කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා. අපි දන්නේම නැතුව මේ අදිරියදී වෙන්නේ මොකක්ද? සැලසුමක් හදන එක තමයි තියෙන්නේ. සැලසුමක් හැදෙන එක තමයි වෙන්නේ. ඔයාලට තේරෙනවා මම කියන්නේ පුතේ? ඔන්න ඔය වගේ මේ පාලනීය ආශ්‍රිතවත් විවිධ මේ කියන්නේ පාලනීය පියවර ටික මූලික වශයෙන් අදාපවතින ඔන්න ඔය කාරණාවන් මත. ඔයාලට තේරෙනවා මම කියන්නේ පුතේ? right. හරි. එමනම් අපි පාලනය කියන කොටස කරන් බලන්නේ දැන්.
හරි පුතාලා ගන්න පුතාලගේ පිටු අංක පිටු අංක 45 ටියුට් එක 45 අන්තිම මාතෘකාව පාලනය කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. බලන්න ව්‍යාපාරයේ සැලසුම් වලට අනුකූලව කාර්යයන් සිදුවන්නේ දයන්න මැන බලා විචලනයන් නැත්නම් මේවා නිවැරදි කිරීමට අවශ්‍ය කරන කටයුතු ගැනීම තමයි පාලනය කියලා කියන්නේ. ව්‍යාපාරයේ සැලසුම් වලට අනුකූලව කාර්යයන් සිදුවන්නේ දයන්න මැන බලා විචලනයන් නැත්නම් මේවා නිවැරදි කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම තමයි පාලනය කියලා කියන්නේ. හරිද? හයිලයිට් කරගන්න. බලන්න නෝට් එකේ එහා පැත්තේ දාලා තියෙනවා සැලසුම් වලට අනුකූලව ප්‍රතිඵල ලැබෙන බවට සහතික කර ගැනීම තමයි පාලනයේ ප්‍රධානම අපේක්ෂාව වෙන. අපි ප්ලෑන් කරපු දේවල් කරගන්න පුළුවන්ද කියන එක බලන එක තමයි පාලනයේ අපේක්ෂාවන් වෙන්නේ. ඒතරයි ප්‍රධානම අරමුණ වන අතර අවශ්‍ය වනට නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම පාලනයේ අත්‍යවශ්‍යම අංගයක්. වැරද්දක් දැක්කහම මේ වැරදි හදන එක අත්‍යවශ්‍යම අංගයක් නෑ. වැරදි නොහදා ඉන්නේ වැරද්ද අනිවාර්යයෙන්ම හදන්නම ඕනේ. හරි? right. එහා පැත්තට යමු පාලන ක්‍රියාවලියේ රූප සරහනක් ආශ්‍රයෙන් දාලා තිනවා. පුතාලා බලන්නේ රූප සරහන ප්‍රමිති විස්ථාපනය කරනවා, සත්‍යකාර ඵල මනිනවා, ප්‍රමිතිය හා සත්‍යකාර ඵල සංසන්දනය කරනවා. විචලනයක් නැත්නම් මේවා නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඊට පස්සේ මම ටිකක් වැඩිපුරත් එක්ක විචලනේ නිවැරදි කරන ක්‍රියාමාර්ග ටික තව කෑලි 3කට කඩලා දෙනවා. නමුත් ඒ ලෙවල් වලට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඕගොල්ලෝ නිකම්ම ඔය විචලනයක් නැත්නම් මේවා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම කියන එක ලිව්වත් ඇති. ඒක අර 3ට බෙදලා තියෙන එක ලියන්න අවශ්‍යතාවයක් නැහැ. විචලනයක් නැත්නම් මොකද කරන්න ඕනේ? විචලනයක් නැත්නම් සමහර වෙලාවට අපිට ළමයි දැන් අපි හිතමුකෝ මේ අපි දන්නවා අපිට accounts වලට එකක් ගන්න බෑ කියලා. බොරුවට උත්සාහ කරාට වැඩක් නැහැ අපිට ලකුණු ගන්න ඉන්නේ නැහැ කියලා අපි දන්නවා. එහෙනම් අපි මොකද කරන්නේ? අපි ප්‍රමිතිය වෙනස් කරනවා. අපි A තුනක් නෙමෙයි. අපි A දෙකයි B එකක් ගන්න උත්සාහ කරනවා. මේ ගන්න එක එකක් අපි ගන්නෙදි ලකුණු 85ක් වෙනකන් අපි ඒක 95කට වැඩි කර ගන්නවා. අපිට accounts වලින් 10ක් අදින්න බැරි නම් අපි ඊකෝන වලින් 10ක් අදිනවා. වර තේරෙනවා අපිට අවශ්‍ය නම් ඕනනම් සාර්ථක වෙන්න අවශ්‍ය නම් ප්‍රමිතිය වෙනස් කර ගන්නත් පුළුවන්. නැත්තම් සම්පූර්ණයෙන්ම වැරදි අඩුපාඩු ටික හදා ගන්නත් පුළුවන්. හරි? අපි හිතමු අපිට BS වලට B එකක් හම්බුනේ මේ අපිට පාඩම් කරගන්න බැරි වෙච්ච හින්දා. අපිට උණ හැදිලා තිබ්බේ ඒ නිසා පාඩම් කරගන්න බැරි වෙච්ච හින්දා. ඒ කියන්නේ අපි අනුගමනය කරපු ක්‍රියාමාර්ග ටික ගිය පන්ති ටික ආශ්‍රය කරපු යාළුවෝ ටික පාඩම් කරපු තැනේ අවුලක් නෙමෙයි තියෙන්නේ. අපි අසනීප වෙලා තියෙන්නේ. එහෙනම් ඒකෙදි ඒ කරපු දේම ආයෙ පවත්වාගෙන යන්න පුළුවන්. වැරදි අඩුපාඩු හදා ගන්නවා කියන එකේදී අපි බලන්න ඕනේ අපි කියන්නේ ඒ වැරද්ද අපේ අතින් වෙච්ච දෙයක්ද නැත්නම් අපිට පාලනය කරගන්න බැරි හේතුවක්ද කියන. ඔයාලට තේරෙනවද මම කියන දේ? ඒතර ඒක තමයි මේ කෑලි තුනට කඩලා තියෙන්නේ. නමුත් ඕගොල්ලන්ට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මම කියමෙන් කියන්නේ අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද විශ්වවිද්‍යාලයේදී ඕගොල්ලෝ මැනේජ්මන්ට් එකට ගන්නකොට මේ කෑලි තුන දානවා පුතා. ඒතකොට විශ්වවිද්‍යාලයේදී ඕගොල්ලෝ හිතනවා අපි වැරදි දෙයක් ඉගෙනනවා කියලා. ඒතර මේ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා කියන එකට ඒ ක්‍රියාමාර්ග තමයි නිකන් හරි ඒ ලෙවල් වලට අහනවා කියලා හිතන්නකෝ. පාලන ක්‍රියාදාමයේ අවසානයේදී වැරදි හෝ අඩුපාඩු අවබෝධ කර ගැනීමෙන් ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගනු ලබයි. එසේ ගනු ලබන විකල්ප ක්‍රියාමාර්ග තුනක් නම් කරන්න. එහෙම කිව්වොත් එක්ක අවශ්‍ය තත්ත්වය පවත්වාගෙන යනවා. කියන්නේ තියෙන තත්ත්වය එහෙමම පවත්වාගෙන යනවා. නැත්නම් වැරදි අඩුපාඩු ටික හදා ගන්නවා. නැත්නම් ප්‍රමිතිය වෙනස් කරනවා. ඔන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ටික. රයිට්. ඒතර ඒක බලලා පල්ලෙහා තියෙනවා පාලන ක්‍රියාවලියේ රූප සරහනක් ආශ්‍රයෙන් කියලා දාලා ඒ පාලන ක්‍රියාවලියේ රූප සරහනක් ආශ්‍රයෙන් කියලා දාලා එකේ පල්ලෙහා නෝට් එක විස්තරේ තියෙනවා. හොඳට ඒ විස්තරේ කියවලා අර රූප සරහනේ තියෙන ප්‍රමිති නිස්සාපනයේ සත්‍යකාර ඵල වැනීම ප්‍රමිති හා සත්‍යකාර ඵල සැසඳීම කියන එක ලියන්න බලන්න. ඒ ටික ලියන්න බලන්න.
හරිද? ලිව්වද? මම පැහැදිලි කරපු ඒවා තමයි ඒකේ තියෙන්නේ. හරි එවනම් පුතාලා පිටවංක 47ට යන්න. පිටවංක 47 බලන්න. ක්වෙස්චන් එක බලන්න වර්තමානයේදී පාලනයේ වැදගත්කම දැඩි ලෙස ඉස්මතු වී ඇත. එසේ වීමට හේතු කවරේද කියලා යහන්නේ. පාලනයේ වැදගත්කම දැඩි ලෙස ඉස්මතු වී ඇත. එසේ වීමට හේතු කවරේදයි පැහැදිලි කරගන්න. හරි. මේමයි දරුවනේ. දැන් පාලනයක් කියන එක අවශ්‍ය වෙන්නේ පාලනයක් කියන එක අවශ්‍ය වෙන්නේ අපි සැලසුම් කරපු අරමුණු ඒ ආකාරයෙන් ඉටු කරගන්න නම් අපිට පාලනයක් කියන එක ඕනේ. හරි. ඒ වගේම ආයතනයේ සම්පත්නාස්ය වළක්වන්න පාලනයක් කියන එක ඕනේ. අනිත් එක තමයි අපි සංවිධානකරණයේදී සංවිධානයේ විවිධ පුද්ගලයින්ට බලතල ලබා දෙනවා. ඒ බලතල ඒගොල්ලෝ අනිසි විදියට පාවිච්චි කරන්නේ නැහැ කියන එක තහවුරු කරගන්න. ඒ කියන්නේ කණ්ඩායම් වල සහ පුද්ගලයන්ගේ වැඩ කටයුතු පාලනය කරන්න පාලන ක්‍රියාදාමය කියන එක අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒ වගේම සංවිධානයේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ මෙහෙයුම් කටයුතු සම්බන්ධ සත්‍ය කාර්යඵල අපිට සැබෑ තත්ත්වය අවබෝධ කරගන්න. අපි පාලනයක් කරේ නැත්නම් අපි දන්නේ නැහැ සැබෑ තත්ත්වය කොහොමද කියලා. හැමදාම ඉස්කෝලේ ආවට දන්නේ ළමයි ඒ ළමයිට ඉගෙන ගන්න පුළුවන් ද බැරිද කියලා. දැන් සමහර අය මිස් ටීචර් අහනවා ළමයිගේ පාඩම තේරුණාද කියලා. ළමයි ඉතින් තේරුණා කියලා කියනවා. ළමයි හොඳට තේරෙනා වගේ අහගෙන ඉන්නවා. සමහරව හොඳට බෝඩ් එක දිහා බලාගෙන ඉන්නවා. නමුත් අර කය මිස හිත නැත. ඒ කියන්නේ හිත කොහේ හරි ගිහිල්ලා හිත ග්‍රවුන්ඩ් එක දිගේ ගිහිල්ලා. හරි? පිට්ටනියට ගිහිල්ලා හිත පන්තියේ දින ඇඟ. ඉතින් ටීචර් දන්නේ කොහොමද මේ ළමයිට මේ පාඩම තේරුණාද නැද්ද? ඒ තේරිච්ච ප්‍රමාණය බලන්න එයා ටෙස්ට් එකක් තියෙනවා. ඒ ටෙස්ට් එකෙන් පස්සේ තමයි අවබෝධ කරගන්නේ පන්තියේ උන්ට 50ට වඩා අඩුවෙන් ගත්ත ළමයි ඉන්නවා 90ක් විතර. ඒ කියන්නේ ඒකෙන් තේරුම් ගන්න පුළුවන් පාඩම අවබෝධ කරගත්ත ප්‍රමාණය කොයි වගේද කියලා. ඉතින් ඒක නිසා අර වැරදි අඩුපාඩු අවබෝධ කරගෙන ඒවා නිවැරදි කරගන්න, සත්‍යකාරඵල මනින්න, ඒ වගේම සම්පත්නාස්‍ය අඩු කරගන්න, පරිසර වෙනස්කම් වලට හොඳට මුහුණ දෙන්න අපේ පාලනයක් තියෙන්න ඕනේ. දැන් බලන්න කොරෝනා වෛරස් එක දැන් මම ඊයේ ගියා හදිසි උමනාවකට එළියට ගිය වෙලාවේ මම දැක්ක ඇත්තරම රජයට බැලලා වැඩකුත් නැහැ මිනිස්සු වගකීමෙන් වැඩ කරන්නේ. සමහර අයගේ මාස්ක් එක කටනුත් පල්ලෙයා. සමහර අය මාස්ක් එක දාලා නහයෙන් විස බීජ නහය හිල් දෙකක් නෙමෙයි තියෙනවා ඇත්තේ නේ. විස බීජ යන්නේ නැතුව ඇති. සමහර අයගේ මාස්ක් එක දැක්කාම මේ කොරෝනා හැදෙනවා නම් හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ මාස්ක් එක ඒ තරම්ම ජරා වෙලා කිලුටු වෙලා. මේ මාස්ක් එක හොදන්න පුළුවන්. ගෙදර මාස්ක් එක අල්ලදිල ගන්න ඕනේ නැහැ. ගෙදර රෙදි කෑල්ලෙන් හරි මහ ගන්න පුළුවන්. නමුත් ඒ ආරක්ෂාවක් නැහැ. වෙනම කතාවක්. මමට ප්‍රිවෙන්ට් වෙන්න පුළුවන්. හරි. මීටරයක දුර පවත්වාගෙන යන්නේ හරි. අපි වගේ සමහර අපේ මේ තුන්වන ලෝකයේ රටවල් වල තියෙන අඩුපාඩුවක් තමයි මිනිස්සු එකිනෙකාට ගරු කරන්නේ නැති එක. එකිනෙකාගේ අවශ්‍යතාවලට ගරු කරන්නේ. පොලිමක ඉන්නවා නම් ඒ පිටිපස්සේ ඉන්න මිනිස්සු බලන්නේ කොහොම හරි පොලිම් පැල්ල ඉස්සරහට යන්නේ. හරි තමන්ගේ වැඩේ කරගන්න තමයි කොහොම හරි මිනිස්සු බලන්නේ. මීටරයක දුරක් පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ ඩිසිප්ලින් එකක් නැතුව රටක ඒව හදන්න බෑ ආණ්ඩුවකට. හරි. මට හිතෙනවා මේ ශිෂ්‍යත්ව ළමයි 40ක් 50ක් ඉන්නේ ශිෂ්‍යත්ව පන්තියක් වගේ මේ රට කියන්නේ. ඒ කියන්නේ එක ළමෙක් අඬනකොට අනිත් ළමයා hina වෙනවා. අඬන ළමයා නලවන්න ගියාම hina වෙච්ච ළමයා අඬනවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ව පාලනය කරන්න බෑ. මිනිස්සුන්ව පාලනය කරගන්න බැරි නිසා තමයි මේ වෛරස් මෙච්චර ස්ප්‍රෙඩ් වෙන්නේ. මේවායින් මැරෙන අනුපාතය ඩෙන්ගු වලට වඩා අඩුයි. හරි? ලෝකේ රිය අනතුරු වලට වඩා අඩුයි. නැචරල් ඩිසාස්ටර් වලින් මැරෙන ප්‍රමාණය වඩා අඩුයි. ගිය අවුරුද්දේ සංඛ්‍යාලයකට නම් බැලුවා. ඉතින් මිනිස්සුන්ගේ පාලනයක් නැති නිසා තමයි මේ වගේ වෛරස් එකක් ඉසෝසවන්න වෙලා තියෙන්නේ. පාලනය කියන එක අත්‍යවශ්‍යම කාරණයක්. හරි. බලන්න පාලනයේ අවශ්‍යතාවය වැදගත්කම වැඩි වෙන්නේ හේතු මොනවාද කියලා. එකක් සංවිධානයේ ඉලක්ක කරා ළඟා වෙන්න පුළුවන්. සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. පරිසර වෙනස්කම් වලට අනුව ගැලපෙන්න පුළුවන්. පහ පිරිබෑම කරගන්න පාලනය වැදගත් වෙනවා. පුද්ගලයන් අතරින් සිදුවන වැරදි හෝ අඩුපාඩු ශූන්‍ය මට්ටමකට ගෙන එන්න පුළුවන්. අටවෙනි එක ආයතන ප්‍රගති නිරීක්ෂණයට වැරදි නිවැරදි කරගන්න වැදගත් වෙනවා. නවවෙනි එක ආයතනයේ කාර්ය සාධනයේ අපේක්ෂිත මට්ටමින් වෙනවද කියන එක බලන්න වැදගත් වෙනවා. බලතල පැවරීමට සහ කණ්ඩායම් වල කටයුතු පාලනය කරන්න වැදගත් වෙනවා. සැලසුම් වලට අනුකූලව ප්‍රතිඵල ලැබෙයිද කියන එක සාතික කරගන්න වැදගත් වෙනවා. ඔන්නෝ තමයි පාලනයේ තියෙන අවශ්‍යතාවය වෙන්නේ.
අර සාමාන්‍ය ව්‍යාපාරයක් විසින් පාලනය කරගන්න ඕන දේවල් මොනවද කියලා අහනවා. ඉතින් පාලනය කරගන්න ඕනේ තමන්ට සීමිත සම්පත් සහ තමන්ගේ ක්‍රියාවලීන් තමයි අනිවාර්යයෙන්ම පාලනය කරගන්න ඕනේ. හරි මෙහෙම ලියන්නේ. අමුද්‍රව්‍ය. ඒ කියන්නේ තොග පාලනයක් තියෙන ආයතනයක. අමුද්‍රව්‍ය. මුදල්. යාන්ත්‍රෝපකරණ යාන්ත්‍රික පාලනයක් තියෙන එකනේ. අමුද්‍රව්‍ය මුදල් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන ක්‍රියාවලීන් යාන්ත්‍රික ක්‍රියාවලීන් කියලා දාන්න. යාන්ත්‍රික ක්‍රියාවලීන්. ඒ වගේම පිරිවැය. ඒ වගේම මානව සම්පත. පාලනය කරන්නම බැරි දෙයක් එක. මානව සම්පත. right question එකට යමු. පාලන ක්‍රියාවලියේදී යොදා ගනු ලබන ප්‍රතිපෝෂණය යනුවෙන් කුමක් අදහස් වන්නේද? පාලනයේදී ප්‍රතිපෝෂණය ඇති වැදගත්කම පැහැදිලි කරන්න. right අපෙන් අහනවා ප්‍රතිපෝෂණය යනුවෙන් කුමක් අදහස් වන්නේද? ප්‍රතිපෝෂණයේ තියෙන වැදගත්කම මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. දරුවනේ පාලන ක්‍රියාවලිය අවසානයේදී තියෙන ප්‍රතිපෝෂණය කියලා කියන්නේ මෙන්න මේක. පුතා බලන්න පිටුවංක 46. පුතා බලන්න පිටුවංක 46. ඒ පිටුවංක 46 හතරවෙනි එකේ රූපසරහනේ තියෙනවා විචලනයක් නැත්තම් මේවා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමේ ඉඳලා ආපස්සට ඊතලයක් යනවා. ඒ ඊතලය හරිනම් මෙන්න මෙහෙමයි එන්න ඕනේ. මේ ඊතලයේ මෙතන ඉඳන් මෙහෙම තමයි එන්නේ. මේ ඊස තියෙන්න ඕනේ මේ පැත්තට. දැන් ඔයාගේ රූපසරහනේ මෙතෙන්ටත් ඊසක් දෙනවනේ. ඊස වැරදි. ඒ ඊස වැරදි. ඊස එන්න ඕනේ මෙතෙන්ට. මෙතෙන්ට තමයි ඊස වෙන්න ඕනේ. මෙන්න මේක ප්‍රතිපෝෂණය. ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රතිපෝෂණේ ෆීඩ්බැක් කියලා කියන්නේ? පාලන ක්‍රියාදාමයේ අවසානයේදී වැරදි හෝ අඩුපාඩු අවබෝධ කරගෙන ඒවා නැවත සැලසුම්කරණයක් සඳහා සැපයීම තමයි ප්‍රතිපෝෂණය කියලා කියන්නේ. ඒ වැරදි අඩුපාඩු හදාගන්න එක තමයි හදාගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීමට තමයි ප්‍රතිපෝෂණය කියලා කියන්නේ. පාලන ක්‍රියාදාමයේදී ලැබෙන තොරතුරු නැවත සැලසුම් සැකසීම සඳහා සම්පාදනය තමයි ප්‍රතිපෝෂණය කියලා කියන්නේ. මේ ප්‍රතිපෝෂණයේ තියෙන වැදගත්කම තමයි අපේ ආයතනයේ කාර්ය සාධනය බලා ගන්න පුළුවන් අපිට. තියෙන වැරදි අඩුපාඩු ටික නිවැරදි කරගන්න පුළුවන්. නේද? ඒ වගේ වාසියක් තියෙනවා. දැන් ඔතන ඔය දාලා තියෙන්නේ ඔයගලන්ට මාකි ස්කීම් එකේ ලැබිච්ච උත්තර තමයි ඔය විභාගයට ආව ප්‍රශ්නය මාකි ස්කීම් එකේ ලැබිච්ච උත්තර ටිකක් තමයි ඔතන දාලා තියෙන්නේ. ඕක එච්චර තේරෙන්නේ නැහැ. බලන්න පාලන ක්‍රියාවලියේදී යොදා ගන්න ලබන ප්‍රතිපෝෂණය යනුවෙන් කවරක අදහස් වන්නේ කුමක්ද? පාලනයේදී ප්‍රතිපෝෂණයේදී ඇති වැදගත්කම පැහැදිලි කරන්න. ඔය වැදගත්කම තමයි ඔය 1 2 3 කියලා පැහැදිලි කරන්නේ. නිමෝම් ප්‍රමාණය සහ ප්‍රතිඵලවල ගුණත්වය බලන්න පුළුවන්. විචලනයක් වී ඇතනම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට නැවත ප්‍රමිත ස්ථාපනය කිරීමේදී වැදගත් වෙනවා. විචලනයක් වෙලා නැත්තම් එමතරතුරුද සැලසුම් කිරීම හෝ පාලන ක්‍රියාවලියේ සාර්ථකත්වයේ ඇගීමට යොදා ගැනීම යොදා ගන්න පුළුවන්. හරිද? යොදා ගැනීම කියලා තියෙනවා. යොදා ගැනීම සඳහා භාවිත කරන්න පුළුවන්. එතකොට ඔයා මේ ටියුට් එකේ මේ පැත්ත හරවල ප්‍රතිපෝෂණය කියන්නේ මොකක්ද කියලා ලියමුද අපි. මෙතන මේ ලියලා නැහැ ප්‍රතිපෝෂණය කියන්නේ මොකක්ද කියලා. මෙම ලියන්න. පාලන ක්‍රියාදාමයේ අවසානයේදී ලැබෙන තොරතුරු පාලන ක්‍රියාදාමයේ අවසානයේදී ලැබෙන තොරතුරු නැවත සැලසුම් කරන කටයුතු සඳහා නැවත සැලසුම් කරන කටයුතු සඳහා භාවිත කිරීමයි.
භාවිත කිරීමයි. right. හරි කෙටිපස්ස කීපයක් තියෙනවා. කෙටිපස්ස ටික කරන්න බලන්න. එහා පැත්තේ පිටුවේ තියෙනවා කෙටිපස්ස ටිකක්. ඒ ටික කරන්න බලන්න. හරි අපි බලමු පුතාලා උත්තර බලන්න. පාලනයේ යන්නේ අර්ථය වඩා හොඳින් පිළිබිඹු කරන ප්‍රකාශය වන්නේ. පාලනයේ යන්නේ අර්ථය වඩා හොඳින් පිළිබිඹු කරන ප්‍රකාශය වන්නේ. තුනනේ සැලසුම් සහගත ආකාරයට කටයුතු සිදුවේ දයන්න පරීක්ෂා කිරීම තමයි පාලනය කියලා කියන්නේ. right. ඊට පස්සේ ඊළඟ එකේ අහනවා පාලනය යනු සැලසුම් කළ සහ සත්‍ය කාර්යඵල සැසඳීම හා විචලනයක් ඇත්නම් මේවා නිවැරදි කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම තමයි පාලනය කියලා කියන්නේ. උත්තරය අංක 3. ඊට පස්සේ ඊළඟ කී අහනවා පාලනයේ පියවරක් නොවන්නේ මොකද්ද? සමායෝජනයේ මොකේ පියවරක්ද? සමායෝජනය ඇවිල්ලා සංවිධානකරණයේ පියවරක්. right. ක්‍රමවත් පාලන ක්‍රියාවලියක පළමු පියවර වන්නේ ප්‍රමිතීන් ස්ථාපනය කිරීමයි. right. 4. හරි පුතාලා පොඩ්ඩක් ඕමම පෙන්නන්න පිටු අංක 50 මං කියලා දුන්න තියරියක් තියෙන්නේ කි. පාලනය හා සැලසුම්කරණය අතර පවතින සම්බන්ධය චුට්ටක් බලන්න හොඳට කියවලා. පණේ තියෙන පාලනය සහ සැලසුම්කරණය අතර තියෙන සම්බන්ධය හොඳට කියවන්න. right. හරිද? අනිවාර්යයෙන්. දැන් ඔයාලට තේරෙනවනේ සැලසුම්කරණය සහ පාලනය කියලා කියන්නේ එකිනෙකට සම්බන්ධ සංකල්ප දෙකක්. ඒකට හේතුව තමයි පාලනයට අවශ්‍ය කරන ප්‍රමිතීන් ස්ථාපනය කරන්නේ මොකෙන්ද? සැලසුම්කරණය. ඒ වගේම සැලසුම්කරණයට අවශ්‍ය කරන දත්ත සම්පාදනය කරන්නේ මොකෙන්ද? පාලනය. ඒ නිසා මේ දෙක ඒ සැලසුම්කරණය සහ පාලනය කියලා කියන්නේ එකිනෙක මත රඳා පවතින කළමනාකරන කාරණා දෙකක්. ඊට පස්සේ ක්වෙස්චන් එකට තියෙනවා සැලසුම්කරණය සහ පාලනය අතර වෙනස්කම් ලියන්න කියලා. පුතාලා දෙකට බෙදන්න පළවෙනි පැත්තේ සැලසුම්කරණය දාන්න දෙවෙනි පැත්තේ පාලනය කියන එක දාන්න. පළවෙනි පැත්තේ සැලසුම්කරණය දාන්න දෙවෙනි පැත්තේ පාලනය කියන එක දාන්න. right.
සැලසුම්කරණය. පළවෙනි පැත්තේ සැලසුම්කරණය, දෙවෙනි පැත්තේ පාලනය. සැලසුම්කරණය. කළමනාකරන ක්‍රියාවලියේ පළමු අදියරයි. කළමනාකරන ක්‍රියාවලියේ පළමු අදියරයි. පළමු අදියරයි. අනිත් පැත්තේ අවසන් අදියරයි. අනිත් පැත්තේ අවසන් අදියරයි. ඊට පස්සේ සැලසුම්කරණය අනාගතය සඳහා ප්‍රමිතීන් ස්ථාපනය කරයි. නැත්නම් අනාගතය සඳහා අරමුණු ස්ථාපනය කරයි. එහෙම ලියන්නේ. අනාගතය සඳහා අරමුණු ස්ථාපනය කරයි. පාලනය ඒවා ඉටු කරගත් ආකාරය පරීක්ෂා කර බලයි. ඒවා ඉටු කරගත් ආකාරය පරීක්ෂා කර බලයි. සැලසුම්කරණය ගැටලු අපේක්ෂා කරයි. ගැටලු අපේක්ෂා කරයි. අනිත් පැත්තේ ගැටලු निराකරණය කරයි. ගැටලු निराකරණය කරයි. සැලසුම්කරණය අනාගත අභිමුඛ වේ. අනාගත අභිමුඛ වේ. අනිත් පැත්තේ අතීත අභිමුඛ වේ. අතීතය ගැන සෙවීමක් තමයි පාලනයේදී වෙන්නේ. අතීත අභිමුඛ වේ. right පුතාලා යන්න පිටුවංක 49ට. පිටුවංක 49. පිටුවංක 49 තීරියක් තියෙනවා පාලන නිර්ණායක සහ පාලන ප්‍රමිතීන් යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියලා. මොකද්ද තියෙන්නේ? පාලන නිර්ණායක සහ පාලන ප්‍රමිතීන් යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියලා තමයි තියෙන්නේ. පාලන නිර්ණායක සහ පාලන ප්‍රමිතීන් යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියලා තමයි තියෙන්නේ. හරි. අපි බලමු මේ දෙකේ තේරුම මොකක්ද කියලා. ටිකක් වැදගත් මාතෘකාවක් ඒක. right අපේ මාතෘකාව පාලන නිර්ණායක සහ පාලන ප්‍රමිතීන්. අපේ මාතෘකාව පාලන නිර්ණායක සහ පාලන ප්‍රමිතීන් කියන ඒවා. දරුවනේ පාලන නිර්ණායකයක් කියලා කියන්නේ මොකද්ද? පාලන නිර්ණායකයක් කියලා කියන්නේ කුමක් පාලනය විය යුතුද කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. කුමක් පාලනය විය යුතුද? පාලන ප්‍රමිතියක් කියලා කියන්නේ කොපමණ පාලනය විය යුතුද කියන එක තමයි අහන්නේ. කොපමණ පාලනය විය යුතුද? කුමක් පාලනය විය යුතුද කියන එක පාලන නිර්ණායකය. ප්‍රමිතිය කියලා කියන්නේ කොපමණ පාලනය විය යුතුද කියන එක. දැන් පුතාලට තේරුන්නේ නැත්තම් මේ බලන්නකො. පාසල් යන ළමෙක්ගේ මොනවද පාලනය වෙන්න ඕන දේවල්? පාසල් යන ළමෙක්ගේ මොනවද පාලනය වෙන්න ඕන දේවල්? භෞතික දේවල් අපි බලමු. භෞතික සහ අභෞතික දේවල්.
ඒක තමයි පාලන නිර්ණායක කියලා කියන්නේ. කුමක් පාලනය වෙද්ද? එකක් තමයි ගෑනු ළමෙක් නම් අපි තුන් ගෑනු ළමෙක් උපිරි ළමෙක් නිල ඇඳුම පාලනය වෙන්න ඕන. ඒ වගේම කොණ්ඩ මෝස්තරේ පාලනය වෙන්න ඕන. සපත්තු පාලනය වෙන්න ඕන. හැසිරීම පාලනය වෙන්න ඕන. නේ? ඒ කියන්නේ පාලනය විය යුතු දේවල් තමයි ඒවා. පාලනය විය යුතු දේවල් නිර්ණායක. එතන කොපමණ පාලනය විය යුතුද කියන එකත් බලනවානේ. නේ? දැන් උදාහරණයක් විදිහට ගෑනු ළමෙක්ගේ ගවුම කියන එක පාලනය වෙන්න ඕන දෙයක්. ඒක නිර්ණායකයක්. කොපමණ පාලනය වෙන්න ගෑනු ළමෙක්ගේ ගවුම තියෙන්න ඕන දනිස්සෙන් නේ දනිස්ස ගාවට දෙන්න ඕන. ගෑනු ළමෙක්ගේ ගවුම දනිස්ස ගාවට තමයි දෙන්නේ. දනිස්සෙන් උඩටත් අඟල් 5ක් විතර කොටයි. හරි අධ්‍යාපනයක් නැහැ. පාසලේ උන්ට අධ්‍යාපනයක් නැහැ නේ. අඟල් 5ක් විතර කොටනොත් මලගිලියක් වෙන්නේ. මිනි ගවුමක් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ගවුම දනිස්ස ගාවට තියෙන්න ඕන. දනිස්ස ගාවට තිබුණාම ඒකට කියනවා පාලන ප්‍රමිතියක් කියලා. ඒක තමයි ප්‍රමිති. දනිස්ස ගාවට තිබුණ නැත්නම් ඉස්කෝලේ මිස්සා මොකද කරන්නේ? වාටිය දිගාරිනවා. ගවුමේ වාටිය දිගාරිනවා. නේ? එහෙම කියලා කෝකටත් හොඳයි කියලා ගෑල්ලා මේ ගවුමක් ඇඳගෙන එනවා. Tamange විලුඹටම. ඒ කියන්නේ මොකද්ද? කකුල් දෙකේ දෙපතුල් දෙකක් වැහෙන්න දිගටම ගවුම ඇඳගෙන එනවා. නිකන් අර සුදු ගවුම එහෙම ඇඳගෙන ගෑල්ලා මේක කියන හිතන්නකො. බටකොළ ආච්චි වගේ. බටකොළ ආච්චි දැකලා දෙන කාටුන් වල දිග ගවුමක් ඇඳගෙන ඉන්නේ. එයාටත් ඒ වගේ පුළුවන් කොස්සක් මැද්දට දාලා කොස්ස දිගේ මේ හැරි පොටර් වගේ යන්න පුළුවන්. ඒ නිසා ඕනෝටට දිග වෙන්නත් බෑ ඕනෝටට කොට වෙන්නත් බෑ. ඒක තමයි ප්‍රමිතිය. තියෙන අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. දැන් පාලනයේ වීත්තේ කුමක්ද කියන එක පැහැදිලි කරන්නේ පාලන නිර්ණායකයි. කොපමණ පාලනය වෙන්න ඕනද කියලා තීරණය කරන්නේ පාලන ප්‍රමිතිය. ඒකයි මේ දෙකේ තියෙන මූලිකම වෙනස වෙන්නේ. හරි. හරි. එහෙනම් අපි ලියමු එන 49 පිටුවට යන්න. පුතාලා 49 පිටුවට යන්න. ගිහිල්ලා 49 වෙනි පිටුවේ මාතෘකාව ලියමු. දැන් දැක්කනේ මේ තියෙන තැන. අන්තිම හරියේ තියෙන පාලන නිර්ණායක සහ පාලන ප්‍රමිතිය. කොටුව නෙමේ. ඒ කොටුවේ තියෙන උදාහරණයක් ලියන්න. කොටුවට උඩින් තියෙන ප්‍රශ්න අහලා පාලන නිර්ණායක සහ පාලන ප්‍රමිතිය යනුවෙන් කුමක් අදහස් වන්නේද කියලා ඒ සඳහා උදාහරණ සපයන්න කියලා කියන්නේ. මෙහෙම ලියන්න. කුමක් පාලනය විය යුතුද යන්න. කුමක් පාලනය විය යුතුද යන්න. කුමක් පාලනය විය යුතුද යන්න. නිර්වචනය කිරීම. කුමක් පාලනය විය යුතුද යන්න නිර්වචනය කිරීම. පාලන නිර්ණායකයේ වේ. පාලන නිර්ණායකයේ වේ. එය කොපමණ පාලනය විය යුතුද යන්න. එය කොපමණ පාලනය විය යුතුද යන්න. නිර්වචනය කිරීම. පාලන ප්‍රමිතිය වේ. පාලන ප්‍රමිතිය වේ. right අපි උදාහරණ අර කොටුව ඇතුලේ ලියන්න. උදාහරණ කොටුව ඇතුලේ ලියන්න. උදාහරණ කීපයක් ලියමු. right පාලන නිර්ණායකය ලියන්න සේවක පැමිණීම. ඒ කියන්නේ පාලනය වෙන්න ඕන දෙයක් තමයි සේවක පැමිණීම. පාලන නිර්ණායකය තමයි සේවක පැමිණීම. ප්‍රමිතිය පැත්තේ ඉස්සරහින් ලියන්න 90යි කියලා. දැන් මේ ඔයාලට තේරුම් නැත්තම් මේ සේවක පැමිණීම 90ක් වෙන්න ඕනේ. ප්‍රමිතිය තමයි 90. පාලනය වෙන්න ඕනේ සේවක පැමිණීම කොච්චර වෙන්න ඕනද 90ක් වෙන්න ඕනේ. අපිට 85යි තියෙන්නේ කියලා හිතන්නකෝ. අන්න එතකොට තියෙන පුතේ මොකද්ද විචලනයක් 105ක විචලනයක් තියෙන වෙනසක් තියෙනවා. මේ ප්‍රමිතියයි සත්‍ය කාර්යඵලය අතර වෙනසක් තියෙනවා. 105ක වෙනසක් තියෙනවා. අන්නේ ඒ වෙනසට හේතුව අපි හොයනවා. ඇයි සේවකයෝ එන්නේ නැත්තේ කියලා. සමහර සේවකීට එන්න බෑ බස් නැහැ. එහෙනම් ආයතනය මොකද කරන්නේ? ඒ සඳහා සේවකයන් ස්ටාෆ් සර්විස් එකක් දානවා. ඒතර මේ වැරදි අඩුපාඩු ටික හදා ගන්න පුළුවන් ගන්න ක්‍රියාමාර්ගවල. වැරදි අවබෝධ කරගත්තට වඩා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න බැරිද? ආවාට බස් නැද්ද? එහෙම කියලා අහල වැඩක් නෑ. ඒකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. හරි? right.
සේවක පැමිණීම. ඊට පස්සේ ලාභය. දල ලාභය කියලා කියන්නේ දල ලාභය. දල ලාභය 60යි. ඒ කියන්නේ විකුණුම් වල විකුණුම් පිරිවැය අඩු කරාම 60ක්වත් තියෙන්න ඕන දල ලාභය 60යි. විකුණුම් නැත්නම් අපි කියනවා පිරිවැටුම කියලා ඒකට. විකුණුම එහෙම නැත්නම් පිරිවැටුම. මසකට ලක්ෂ 50යි. මසකට කියන්නේ මේ මස් නෙමෙයි කුකුල් මස් අරමෙව නෙමෙයි. මසකට මාළුවකට නෙමෙයි. මසකට කියන්නේ මොකද්ද? මාසෙකට කියන්නේ. මසකට ගියා නැත්නම් සමහර අය මස් තමයි කියලා හිතනවා. මසකට ලක්ෂ 50යි. හරිද? හරි. right. ඊට පස්සේ ඒකෙම පල්ලෙහා තියෙනවා පාලන උපකරණ කියලා. පාලන උපකරණයි පාලන නිර්ණායකයි දෙකම එකයි. කිසියම් අංශයක සාර්ථකත්වය බලන්න මොනවා හරි ක්‍රමයක් පාවිච්චි කරනවා නම් මොනවා හරි නිර්ණායකයක් නැත්නම් මොනවා හරි මිනුම් දණ්ඩක් පාවිච්චි කරනවා නම් ඒකට අපි කියනවා පාලන උපකරණයක් කියලා. දැන් පිරිමි ළමෙක් හොඳයිද හොඳ පිරිමි ළමෙක්ද කියලා බලන්න ගෙවල් වල ගෑන් ළමෙක් යාළු වුණාම පිරිමි ළමෙක් එක්ක ඒ ගෙදරට ගිහුවාම ඒ ගෙදර මිනිස්සු එක එක නිර්ණායක පාවිච්චි කරනවා මේ පිරිමි ළමයා හොඳයිද කියලා බලන්න. වත්කම් තියනවද හැදියාව කොහමද අරක්කු සිගරට් බොනවද ඒව අහනවනේ ගෙවල් වලින්. මේ තාත්තා අහනවා ඔය වාහනයක් එහෙම තියනවද කියලා. ඔයා කියනවා ඔව් වාහන දෙක තුනක් තියෙනවා කියලා. අම්මා අහනවා ඉන්න හිටින ගියක් දොරක් තියනවද තමන්ගේම කියලා තමන්ට පාඩුයි ජීවත් වෙන්න. පේනවනේ උඹලේ නැන්දම්මත් එක්ක උඹලේ ආච්චිත් එක්ක මං විඳින දුක. උඹලට වෙනම ඉන්න ගියක් දොරක් තියනවද කියලා එහෙම අහනවා. එතකොට දුව කියනවා ගියක් දොරක් එහෙම තියෙනවා. ඊට අයියා අහනවා අරක්කු සිගරට් එකෙන් බොනවද ඌ අරක්කු සිගරට් බොනවද කියලා අහනවා. එළ කියනවා සික් ඔය කටේ තියන්නේ නැහැ කියලා. ඒක අයියා කියනවා මම විරුද්ධයි මේකට. මම මේක කරන්න දෙන්නේ නැහැ. අරක්කු සිගරට්වත් බොන්න නැත්නම් ඉතින් වැඩක් වෙනවද? ඒ වගේ මස් විනා කෙනෙක්ගෙන් ගිහලා ඌ කේස් එක අදිනවා. ඒ වගේ ඒක නිර්ණායක තියෙනවනේ කෙනෙක්ගේ සාර්ථකත්වය ආංශික සාර්ථකත්වය බලන උපකරණ තමයි නිර්ණායක කියලා කියන්නේ. උපකරණ නිර්ණායක දෙකම එකයි. මොන උදාහරණ කීපයක් අපි එහා පැත්තේ ලියමු. මේ තියෙන විවිධ ව්‍යාපාර කාර්යවල සාර්ථකත්වයේ මෙනීම සඳහා භාවිත කරන පාලන උපකරණ නැත්නම් පාලන නිර්ණායක. හරි නිෂ්පාදනාංශයේ සාර්ථකත්වයේ බලන නිර්ණායක කීපයක් අපි ලියමු. අපතේ යාම. පුතාලා ලියන්න අපතේ යාම. අපතේ යාම ප්‍රමාණය වැඩි නම් ඒකට ඉතින් ප්‍රමිතියක් දා ගන්නත් පුළුවන්. දැන් 100%යි අපතේ යාම 100%ක් නම් අවුලක් නෑ. දැන් ආප 100ක් ඇදුවාම 5ක් ඩැමේජ් වෙනවා. ප්‍රශ්නයක් නෑ. හැබැයි ආප 100ක් ඇදුවාම 5යි හොඳ ඒවා තියෙනවා. 95ක් ඩැමේජ් වෙනවා නම් අම්බෝ ආප හදන එකේ තේරුමක් නෑ. අපතේ යාම. ඒ වගේම නිෂ්පාදන පිරිවැය. ඒවට ඉතින් ප්‍රමිතින් දා ගන්න ඕන පිරිවැය 50ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ වගේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදිතවල ගුණත්වය. නිෂ්පාදිතවල ගුණත්වය. තොග පාලනය. තොග පාලනයේ සාර්ථකභාවය තොග පාලනය. තොග පාලනය. ඒ වගේම යාන්ත්‍රික පාලනය. යාන්ත්‍රික පාලනය. right අලෙවි අංශයේ සාර්ථකත්වයේ බලන නිර්ණායක බලමු. එකක් විකුණුම් පිරිවැටුම. විකුණුම් පිරිවැටුම කියන්නේ විකුණුම් ආදායම් පුතේ. විකුණුම් පිරිවැටුම. ප්‍රවර්ධනය. ප්‍රවර්ධනයේ සාර්ථකභාවයේ ප්‍රවර්ධනය. පාරිභෝගික සබඳතා. සබඳතා ශක්තිමත් නම් අලෙවි අංශය හොඳයි. පාරිභෝගික සබඳතා. විකුණුම් සේවක කාර්යඵල. කොච්චර හොඳට විකුණනවද කියන එක විකුණුම් සේවක කාර්යඵල.
විකුණුම් සේවක කාර්යඵලය. විකුණුම් පිරිවැය එකත් ගන්න පුළුවන්. විකුණුම් පිරිවැය වැඩි නම් ඒක අලෙවියංශයේ අසාර්ථකභාවය. right මූල්‍යාංශයේ විගණන කටයුතු ශුද්ධ ලාභය මූල්‍ය ප්‍රකාශන කට්ටලය පිරිවැය පාලනය ලාභ ඉලක්ක ළඟා කර ගැනීම මූල්‍යාංශයේ සාර්ථකත්වයේ බලන උපකරණ මානව සම්පත් අංශයේ සාර්ථකත්වයේ බලන උපකරණ කීපයක් අපි ලියමු. සේවක පැමිණීම සේවක පිරිවැටුම කියන්නේ ආයතනයේ දාලා යන සේවක ප්‍රමාණය පුතේ. සේවක පිරිවැටුම සේවක පැමිණීම ඊට පස්සේ සේවක ප්‍රවාසිතාවය ප්‍රවාසිතාවය කියලා කියන්නේ නොදන්නා වැඩට නොපැමිණීම. ඒක තමයි ප්‍රවාසිතාවය. නැත්නම් වැඩ කරන්නේ නැතුව ඉන්න එක. මේ ප්‍රවාසාවේ ගොඩක් ප්‍රභේද තියෙනවා. අපි මානව සම්පත් කළමනාකරණයේ පාඩමේදී බලමු. ඊට පස්සේ තව අපි ගත්තාම මානව සම්පත් අංශයේ සාර්ථකත්වයේ බලන නිර්ණායක තමයි සේවක සබඳතා කාර්මික ක්‍රියාවන්. ඒ කියන්නේ වැඩවර්ධන උද්ඝෝෂණ ප්‍රමාණය වගේ දේවල් කාර්මික ක්‍රියාවන් right තොරතුරු අංශයේ සාර්ථකත්වයේ බලන නිර්ණායක හතරක් ලියමු. රහස්‍යභාවය තොරතුරු රහස්‍යභාවය ඒ වගේම ධාරිතාවය තොරතුරු උත්පාදනය කිරීමේ ධාරිතාවය වගේ දේවල් ධාරිතාවය රහස්‍යභාවය ධාරිතාවය යාවත්කාලීන බව යාවත්කාලීනයි කියලා කියන්නේ අප්ඩේට් කියන එක. අප්ඩේට් වෙලා තිනවා නම් ඒකට කියනවා යාවත්කාලීනයි කියලා. පරණ තොරතුරු වලින් වැඩක් නැහැ නේ. යාවත්කාලීන බව. ඊට පස්සේ තොරතුරු උත්පාදන පිරිවැය right පර්යේෂණ හා සංවර්ධන අංශයට යම් නවෝත්පාදන බිහි කිරීම වැඩි නම් පර්යේෂණාංශය හොඳයි. නව වෙළඳපළ ගවේෂණය ඒවා නිතර කරනවා නම් පර්යේෂණාංශය හොඳයි. නව වෙළඳපළ ගවේෂණය
නිෂ්පාත නවීකරණය. නිෂ්පාදිත නවීකරණය. නිෂ්පාත නවීකරණය. නිෂ්පාත නවීකරණය. ඊට පස්සේ පිරිවැය පාලනය කරන ක්‍රම හඳුන්වා දීම. පිරිවැය පාලනය කරන ක්‍රම හඳුන්වා දීම. right හොඳයි එබනම් පුතාලා බලන්න පිටු අංක 48 දැන් පිටු අංක 48 පාලන ක්‍රම නැත්නම් පාලන උපාය මාර්ග නැත්නම් පාලන ක්‍රම ප්‍රධාන පාලන ක්‍රම ආයතනයක තියෙන ප්‍රධාන පාලන වර්ග නැත්නම් පාලන ක්‍රම නැත්නම් පාලන වර්ග නැත්නම් ශිල්පකම කියලා කියනවා ආයතනයක සාමාන්‍යයෙන් පාලන ක්‍රම තියෙනවා තුනක්. එකක් තමයි ව්‍යුහමය පාලනය. අනිත් එක තමයි දරුවනේ උපක්‍රමික පාලනය. අනිත් එක තමයි දරුවනේ මෙහෙයුම් පාලනය. ව්‍යුහමය පාලනය, උපක්‍රමික පාලනය, මෙහෙයුම් පාලනය. ආයතනයක් අනිවාර්යෙන් මේ පාලන උපාය මාර්ග තුනම පාවිච්චි කරන්න ඕන. තුනම අනුගමනය කරන්න ඕන. ඒකට හේතුව තමයි ව්‍යුහමය පාලනයේදී වෙන්නේ ව්‍යුහය කියලා කියන්නේ ව්‍යුහය කියන එකෙන් අදහස් වෙන්නේ ආයතනයක තියෙන ඇතුළේදී. ව්‍යුහය කියන්නේ ආයතනයේ තියෙන අභ්‍යන්තරය. ව්‍යුහය කියලා කියන්නේ ආයතනයක තියෙන අභ්‍යන්තරය. හරි ආයතනයේ අභ්‍යන්තරික දේවල් පාලනය කරනවා නම් ඒකට අපි කියනවා ව්‍යුහමය පාලනය කියලා. ඒ කියන්නේ ආයතනයේ තියෙන විවිධ සම්පත් ආයතනයේ ඉන්න විවිධ සේවකයෝ ආයතනයක තියෙන විවිධ අංශ ඇත්තටම ආයතනයේ අරමුණු ඉටු කරගන්න සාර්ථකව දායක වෙනවද කියලා පරීක්ෂා කරන එක තමයි ව්‍යුහමය පාලනය කියලා කියන්නේ. ඇත්තටම ලංකාවේ රාජ්‍ය ආයතන වලට වැඩිපුරම කරන්න ඕනේ ව්‍යුහමය පාලනය. ඒ ආයතන වල ඉන්න සේවකයෝ සම්පත් අංශ ඇත්තටම මේ ආයතනයේ සාර්ථකත්වයේ උදෙසා කොතරම් දුරට වැඩ කරනවද කියන එක පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒකයි මේ ආයතන ගොඩක්ම පාඩු වෙලා තියෙන්නේ. ඒක තමයි ව්‍යුහමය පාලනය කියලා කියන්නේ. අපිට තේරෙනවා මම කියන්නේ නේද? ව්‍යුහමය පාලනය. උපක්‍රමික පාලනයක් කියන එකෙන් අදහස් වෙන්නේ බාහිර පරිසරයේ තියෙනවනේ විශේෂයෙන්ම සාර්ව පරිසරය. හරි ඒ බාහිර පරිසරයට නැත්නම් සාර්ව පරිසරයට අනුව ඒ කියන්නේ ව්‍යාපාර පරිසරය වෙනස් වෙනවනේ. ව්‍යාපාර පරිසර වෙනස්කම් වලට ආයතනයේ කොතරම් හොඳින් ප්‍රතිචාර දක්වලා තියෙනවද කියන එක පරීක්ෂා කිරීම තමයි උපක්‍රමික පාලනය කියලා කියන්නේ. අපි අභ්‍යන්තර දේවල් පාලනය කරගන්නවා ව්‍යුහමය පාලනය. බාහිර පරිසරයට අනුව අපි පාලනය වෙනවා පුතා උපක්‍රමික පාලනය. ඒ දෙකම තියෙන්න ඕනේ. දෙකම නැත්තම් බෑ. කියන්නේ අපි අභ්‍යන්තරේ විතරක් හදාගෙන බෑනේ. බාහිරට අනුව අපි අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ. බාහිරට අනුව වෙනස් වෙලා වැඩක් නැහැ. අපි අභ්‍යන්තරේ අඩුපාඩුකම් තියාගෙන. ඒ කියන්නේ සරල වශයෙන් අපි කියනවා නම් අපි ශක්තියතා පාවිච්චි කරලා අපේ දුර්වලතා ටික අයින් කර ගන්න ඕනේ. අවස්ථා පාවිච්චි කරලා තර්ජන මගහැර ගන්න ඕනේ. ඒක තමයි අපි මූලික වශයෙන්ම කරන්න ඕනේ. හරි මේ දෙක තේරුණානේ. ඊට අමතරව මෙහෙයුම් පාලනය කියන එකෙන් අදහස් වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත පාලනය තමයි දරුවනේ මෙහෙයුම් පාලනය කියලා කියන්නේ. අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත පාලනයට අපි කියන දරුවනේ මෙහෙයුම් පාලනය කියලා. හරිද? ඒ කියන්නේ අපි නිෂ්පාදන කටයුත්තක් කරනකොට තියෙන අඩුපාඩුකම් අවබෝධ කරගන්නවා නම් නැත්නම් අපේ ආයතනයේ ඇතුලේ තියෙන අඩුපාඩුකම් ටික අපි මෙහෙයුම් ක්‍රියාවලියක් ආශ්‍රිතව කරනවා නම් ඒක මෙහෙයුම් පාලනය කියලා තමයි කරන්නේ. ඒකේ තියෙනවා ප්‍රධාන ප්‍රභේද තුනක්.
එකක් තමයි පූර්ව පෝෂණ පාලනයේ තියෙනවා. පූර්ව පෝෂණ පාලනය. තව තියෙනවා විද්‍යමාන පාලනය කියලා එකක් තියෙනවා. විද්‍යමාන පාලනය. ඊට පස්සේ තව තියෙනවා පසු පෝෂණ පාලනය කියලා එකක් තියෙනවා. පසු පෝෂණ පාලනය. මේවට එක එක නම් පාවිච්චි කරනවා. පූර්ව පෝෂණ පාලනයේට අපි මේ පූර්ව පෝෂණ පාලනය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට පෙර සිදුවන පාලනය. ඒ කියන්නේ යමක් කරන්න ඉස්සෙල්ලා දෙයක් පාලනය කරනවා නම් ඒකට අපි කියනවා පූර්ව පෝෂණ පාලනයක් කියලා. දැන් මාළු යන්න කලින් මාළු ටික හොඳට හොදනවා. දැන් මේ දවස්වල මිනිස්සු සබන් දාලා හොදනවා මාළු. කොරෝනා කේස් එකකින් ඉඳලා. මේ මාළු ටික හොඳට හොදලා එයාම ඒ කියන්නේ කපලා අපි බලනවා ඒ නරක් වෙලාද ඒ තත්ත්වය කොහොමද කලර් එක වෙනස් වෙලාද ඒවා බලනවා. ඒ තමයි පූර්ව පෝෂණ පාලනය කියලා කියන්නේ. නිෂ්පාදන ක්‍රියාවලට පෙර සිදුවන පාලනය. දැන් ඒක විධිමත් උදාහරණයක් ගත්තොත් හමුදාවේ සේවකයෙක්ට මාස 6ක ට්‍රේනින්ග් එකක් දෙනවා. යුද්ධයට යන්න කලින් ට්‍රේනින්ග් එකක් දෙනවා. දැන් එකපාරට තුවක්කු දීලා හිත පැති වලට වෙඩි තියන්න කියලා කියන්නේ නැහැ. නේද? තුවක්කු දීපු එකට තමයි ඉස්සෙල්ලාම වෙඩි තියන්නේ. නේ අපි පොඩි එකට පොලින් තුවක්කුවක් ගෙනල්ලා දුන්නාම ඒ තුවක්කුවෙන් ඉස්සෙල්ලාම වෙඩි තියන්නේ අපිට. ඒ වගේ මේ ඉස්සෙල්ලා ට්‍රේනින්ග් එකක් දීලා තමයි යාව නිෂ්පාදන ක්‍රියාවට දාන්නේ. වාහනේ එලවන හැටි පුරුදු කරලා තමයි ඩ්‍රයිවර් කෙනෙක්ට වාහනයක් දෙන්නේ තනියෙන් අරන් යන්නේ. ඒ කියන්නේ සිද්ධ වෙන්න පුළුවන් වැරදි පූර්ව පෝෂණ පාලනයේදී වෙන්නේ සිද්ධ වෙන්න පුළුවන් වැරදි අවබෝධ කරගෙන. හරි සිදුවිය හැකි වැරදි අඩුපාඩු අවබෝධ කරගෙන වැරදි සිදුවීමට ප්‍රථම වළක්වා ගැනීම තමයි පූර්ව පෝෂණ පාලනයෙන් වෙන්නේ. විද්‍යමාන පාලනය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර සිදුවන පාලනය. දැන් අපි මාළු හොද්ද උයන අතරතුර මූඩිය ඇරලා බලනවා. අර පියන ඇරලා බලනවා. පොඩ්ඩක් චුට්ටක් කලවම් කරනවා. සමහර රස බලනවා. ගින්දර අඩු වැඩි කරනවා. කිරි දාන අමුද්‍රව්‍ය දානවා මගදීව කරනවා. ඒවා නියමිත වේලාවට අනිවාර්යෙන් වැටෙන්න ඕනේ. ඒව තමයි විද්‍යමාන පාලනය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර සිදුවන පාලනය. දැන් ගාමන්ට් එකක අක්කලා වැඩ කරන විදිය අපි මේ පොඩ්ඩක් ඇවිදලා කරලා බලනවා. ඉස්කෝලේ ප්‍රින්සිපල් පන්ති වලට පොඩ්ඩක් ඇවිල්ලා ඇවිදලා කරලා බලනවා. නේ? ඒක තමයි විද්‍යමාන පාලනය කියලා කියන්නේ. සුපරීක්ෂණේ වගේ දේවල්. සුපරීක්ෂණේ වගේ දේවල් නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරේ තමයි සිද්ධ වෙන්නේ. පසුපෝෂණ පාලනය කියලා කියන්නේ නිෂ්පාදන විද්‍යමාන පාලනයේ අපේක්ෂාව තමයි වැරදි ව්‍යාප්ත වීම වළක්වා ගැනීම. වැරදි ව්‍යාප්ත වේ කියන්නේ වැරද්දක් වෙලා තියෙනවා නම් යම් තාක් දුරකට එතෙන්ට වෙනකන් හදන්න බෑ. නමුත් ඉදිරියට ඒක වෙන එක වළක්ව ගන්න පුළුවන්. ඒක වැරදි ව්‍යාප්ත වෙන එක වළක්වා ගැනීම තමයි විද්‍යමාන පාලනය කියලා කියන්නේ. පසුපෝෂණ පාලනය කියන එක අදහස් වෙන්නේ පුතේ පසුපෝෂණ පාලනය කියන එක අදහස් වෙන්නේ පසුපෝෂණ පාලනය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියට පස්සේ සිදුවන පාලනය තමයි පසුපෝෂණ පාලනය කියලා කියන්නේ. නිෂ්පාදන ක්‍රියාවලියකට පසුව සිදුවන පාලනය පසුපෝෂණ පාලනය. හරි? දැන් මාළු හොද්ද බිමට බෑවට පස්සේ මාළු හොද්ද බිමට බාලා ඒකේ තියෙන ලුණු බලනවා රස බලනවා අඩුපාඩුවක් තියෙනවා නම් හදන්න පොඩි උත්සාහයක් හරි දරනවා. නේ? ඒක තමයි පසුපෝෂණ පාලනය කියලා කියන්නේ. හරි? පසුපෝෂණ පාලනය කියලා කියන්නේ ඒක. නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේ සිදු කරන පාලනය. දැන් ව්‍යාපාරයක ලාභ ගිණුම හදලා අපි වර්ෂයේ මුල අපේක්ෂා කරපු ලාභය සහ වර්ෂයේ අග තියෙන ලාභය බලනවා. බලලා ඒවැ මොනවා හරි විචලනයක් තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න. ඒක තමයි පසුපෝෂණ පාලනයක් කියලා කියන්නේ. නිෂ්පාදන ක්‍රියාවලිය අවසානයේදී සිදුවන පාලනය තමයි පසුපෝෂණ පාලනයක් කියලා කියන්නේ. හරි එතෙන්දී එකම වරද නැවත සිදුවෙන්න ඉඩ නොදීම තමයි එතෙන්දී කරන්නේ. මේකෙදි වැරදි සිදුවීමට ප්‍රථම වළක්ව ගන්නවා. මේකෙදි වැරදි ව්‍යාප්ත වීම වළක්වනවා. මේකෙදි එකම වරද නැවත සිදුවීම වළක්වනවා. මේක නිෂ්පාදන ක්‍රියාවට පෙර පටන් ගන්නවා. මේක නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරේ කරනවා. මේක නිෂ්පාදන ක්‍රියාවට පස්සේ කරනවා. දැන් උදාහරණයක් පුහුණු කිරීම පූර්ව පෝෂණ පාලනයක්. සුපරීක්ෂණ විද්‍යාමාන පාලනයක්. පසු පෝෂණ පාලනය තමයි මූල්‍ය ප්‍රකාශන කටලේ ආශ්‍රිත අනුපාත සකස් කරලා අඩුපාඩු අඳුරගන්නේ. ඒ වගේ උදාහරණ තියෙනවා. ඔක තමයි පාලන ක්‍රියාදාමයේ මූලික කොටස් වෙන්නේ. මේ පාලන ශිල්පකම වෙන්නේ. පාලන ශිල්පකම නැත්නම් ආයතනයක් තුල ක්‍රියාත්මක වන විවිධ පාලන වර්ග. right. අපි එහෙනම් ලියමු බලන්න. පිටුවංක 48ට යන්න ප්‍රධාන පාලන වර්ග නැත්නම් පාලන ශිල්පකම. උපක්‍රම රූප සරහන බලන්න උපක්‍රමික පාලනයේ තියෙනවා, ව්‍යුහමය පාලනයේ තියෙනවා, මෙහෙයුම් පාලනයේ තියෙනවා. මෙහෙයුම් පාලනයේ ප්‍රධාන ප්‍රභේද 3ක් තියෙනවා. හරි. එමනම් අපි පළවෙනි එක ලියමු උපක්‍රමික පාලනය. පළවෙනි එක ලියමු උපක්‍රමික පාලනය.
බලන්න ඒකේ නෝට් එක තියෙනවා වේගයෙන් වෙනස් වන පරිසර සාධක හඳුනා ගැනීමටත් ඒවාට ප්‍රතිචාර දැක්වීමටත් උදා කරනු ලබන පාලනය තමයි උපක්‍රමික පාලනය කියලා කියන්නේ. වෙනස් වෙන පරිසර සාධක වලට සාර්ථකව මුහුණ දෙන්න උපක්‍රමික පාලනය කියන එක වැදගත් වෙනවා. right ඊළඟට දෙවෙනි එක ලියන්නේ ව්‍යුහමය පාලනය. ව්‍යුහමය පාලනය. බලන්න ආයතනික අරමුණු ඉටු කර ගැනීමට ආයතනයේ පවත්නා මූලිකාංගයවත් ව්‍යුහය ඒ කියන්නේ යන්ත්‍ර මිනිස්සු ක්‍රියාවලින් වගේ දේවල් ව්‍යුහය කියලා කියන්නේ කොතරම් දුරට දායක වන්නේද කියලා හොයලා බලන එක තමයි ව්‍යුහමය පාලනය කියලා කියන්නේ. ආයතනයේ ඇතුලේ තියෙන දේවල් කොච්චර අපේ අරමුණට කරගන්න දායක වෙනවද කියන එක. ඊළඟ එක මෙහෙයුම් පාලනය. මෙහෙයුම් පාලනය කියලා කියන්නේ මෙහෙයුම් ක්‍රියාවලිය ආශ්‍රිතව සිදු කරන පාලනය තමයි මෙහෙයුම් පාලනය කියලා කියන්නේ. ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත පාලනය. ඒකේ කොටස් තුනක් තියෙනවා. විද්‍යමාන පාලනය මෙහෙම ලියන්න තරුදාර ලියන්න. පළවෙනි තරුදාර ලියන්න විද්‍යමාන පාලනය කියලා කියන්නේ මේ මැද්දේ තියෙන. නිෂ්පාදන ක්‍රියාවලිය ඔයාට පැටලෙනවා වගේනේ. ඒ කියන්නේ ඔයාට මෙහෙම තිබ්බම පොඩ පැටලෙනවා වගේනේ. ඔයා පුතා විද්‍යමාන පාලනය කියන්නේ කපලා ඒකට ඉදිරි පෝෂණ පාලනය කියලා ලියන්න. නැත්නම් පූර්ව පෝෂණ කියලා. විද්‍යමාන පාලනය කියන්නේ කපලා පූර්ව පෝෂණ පාලනය කියන එක ලියන්න. හරිද? ඊට පස්සේ එහා පැත්තට ඇවිල්ලා ඒකේ ආයන්න ඉදිරි පෝෂණ පාලනය කියන එක කපලා විද්‍යමාන පාලනය කියන එක ලියන්න. ඒ විද්‍යමාන පාලනයට සහගාමී පාලනය කියලා ලියන්නේ. ඒක මැනුවල් එකේ තියෙන ඒ වචන. සහගාමී පාලනය. විද්‍යමාන පාලනය නැත්නම් සහගාමී පාලනය. right දැන් යන්න පිටුවංක 48 අපි හදාගත්ත කරෙක්ෂන් එකට ඒකේ මොකද්ද ලියුවේ? ඉදිරි පෝෂණ පාලනය හරස්සරක් ගහලා ලියන්න වැළැක්වීමේ පාලනය කියලා. ඉදිරි පෝෂණ පාලනය හරස්සරක් ගහලා ලියන්න වැළැක්වීමේ පාලනය කියලා. right ඒකේ පළවෙනි තරුව දාලා ලියන්න නිෂ්පාදන ක්‍රියාවලියට පෙර සිදුවන පාලනයයි. නිෂ්පාදන ක්‍රියාවලියට පෙර සිදුවන පාලනයයි. නිෂ්පාදන ක්‍රියාවලියට පෙර සිදුවන පාලනයයි. ඊළඟ තරුව දාලා ලියන්න වරදක් සිදුවීමට ප්‍රථම වළක්වා ගැනීම. වරදක් සිදුවීමට ප්‍රථම වළක්වා ගැනීම. වරදක් සිදුවීමට ප්‍රථම වළක්වා ගැනීම. මෙහි අරමුණ වේ. වරදක් සිදුවීමට ප්‍රථම වළක්වා ගැනීම මෙහි අරමුණ වේ. උදාහරණ ලියන්න. සේවකින් පුහුණු කිරීම. සේවකින් පුහුණු කිරීම. තව උදාහරණයක් ලියන්න. යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට පෙර පරීක්ෂා කිරීම. යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට පෙර පරීක්ෂා කිරීම. right ඉදිරි පෝෂණ පාලනය. නෑ sorry මේ අපි ඊළඟට ලිව්වේ
විද්‍යමාන පාලනය නැත්නම් සහගාමී පාලනය. ඒක ලියන්න පළවෙනි තරුව දාලා නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුර සිදු කරන පාලනයයි. නිෂ්පාදන ක්‍රියාවලිය අතරතුරේ සිදු කරන පාලනයයි. දෙවෙනි තරුව වැරදි ව්‍යාප්ත වීම වළක්වා ගැනීම. වැරදි ව්‍යාප්ත වීම වළක්වා ගැනීම මෙහි අරමුණ වේ. වැරදි ව්‍යාප්ත වීම වළක්වා ගැනීම මෙහි අරමුණ වේ. අරමුණ වේ. උදාහරණ ලියන්න. සේවකයන් සුපරීක්ෂණය කිරීම. සේවකයන් සුපරීක්ෂණය කිරීම. තත්ත්ව පාලනය. නිරන්තරයෙන්ම තත්ත්වය පාලනය කරන අමුද්‍රව්‍ය, නිමිද්‍රව්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය තත්ත්ව පාලනය. තව අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය. ඔය වැරදි වංචා අවබෝධ කරගන්න නිතරම චෙක් කරලා බලන්න අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය. තාත්තා නාන්න යන්න කලින් ටොපි බෝතලේ ටොපි ටික ගණන් කරලා සිගරට් ටික එහෙම ගණන් කරලා කොල්ලව කැෂියර් එකෙන් තියලා යනවා. පැයකට පස්සේ තාත්තා ආපහු ඇවිල්ලා කොල්ලව ගෙදර ඇවිල්ලා ආයි ගණන් කරලා බලනවා සල්ලි ටික හරිද කියලා. ඒ වගේ වැඩක් තමයි අභ්‍යන්තර විගණනය කියලා කියන්නේ. තේරෙනවද? වැරදි අඩුපාඩු අවබෝධ කරගන්න පුළුවන් එකේ. හරි. ඊට පස්සේ පසු පෝෂණ පාලනය මෙහෙම ලියන්න. නැත්නම් ඒකට පසු පෝෂණ පාලනයට හරස්සරක් ගහලා පුතාලා ලියන්න නිවැරදි කිරීමේ පාලනය. පසු පෝෂණ පාලනය නැත්නම් නිවැරදි කිරීමේ පාලනය. පූර්ව පෝෂණයක වළක්වා ගැනීමේ පාලනය, පසු පෝෂණයක නිවැරදි කිරීමේ පාලනය. මෙහෙම ලියන්න. නිෂ්පාදන ක්‍රියාවලියට පසුව සිදුවන පාලනයයි. නිෂ්පාදන ක්‍රියාවලියට පසුව සිදුවන පාලනයයි. පසුව සිදුවන පාලනයයි. දෙවෙනි තරුව ප්‍රමිත හා සත්‍යකාරඵල සසඳා විචලනය නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. ප්‍රමිත හා සත්‍යකාරඵල සසඳා විචලනය නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. විචලනය නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි. උදාහරණ ලියන්න. යන්ත්‍රයක් බිඳ වැටුණු පසු අලුත් වැඩියා කිරීම. යන්ත්‍රයක් බිඳ වැටුණු පසු අලුත් වැඩියා කිරීම. ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන කට්ටලේ අනුපාත විශ්ලේෂණය. මූල්‍ය ප්‍රකාශන කට්ටලේ අනුපාත විශ්ලේෂණය. right. හොඳයි. 49 පිටුවට යන්න. ඒකේ තව තියෙනවා question එකක් අපිට දාන්න පුතාලා. ඒකට තරතුරක් සාර්ථක පාලන ක්‍රියාවලියක අන්තර්ගත යුතු ලක්ෂණ හේවත් පාලන මූලධර්ම. අපිට දැන් පාලනය සාර්ථක කරගන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග නැත්නම් අපි කියනවා පාලන මූලධර්ම කියලා.
පළවෙනිම දේ තමයි පුතේ වැරදි අඩුපාඩු අවබෝධ කරගැනීමේ නිවැරදි ක්‍රම අඳුර ගන්න ඕනේ. දැන් ළමයාගේ හැසිරීම දිහා බලලා කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලලාම කියන්න බෑ. ළමෙක්ගේ ඇඳුම දිහා බලලාම කියන්න බෑ ළමයා නරකයිද හොඳයිද කියලා. ඒ නිසා වැරදි අඩුපාඩු අවබෝධ කරගැනීමේ නිවැරදි ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. මේ වැරද්දක් අඩුපාඩුවක් අඳුරගත්තාම ඒවා නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගත් යෝජනා කරන්න ඕනේ. දැන් දොස්තර කෙනෙක්ට පුළුවන් ලෙඩක් අඳුර ගන්න. ඒ ලෙඩේට බෙහෙතක් කියන්න බෑ නං එයාට දොස්තර කෙනෙක් කියලා කියන්න බෑ. නේ? ලෙඩේ අඳුර ගන්න පුළුවන් මේ රෝගියාට හිටපු ගම. ඒක නිසා අවශ්‍ය කරන නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග යෝජනා කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. පාලනයට දාන පිරිවැයට වඩා ඒකේ ප්‍රතිලාභ වැඩි වෙන්නත් ඕනේ. හරි? පාලනය කරන්න ලක්ෂ 5ක් වේදම් කරනවා ප්‍රතිලාභයක් නැහැ. ඉතින් තේරුමක් නැහැ නේ. ඊට පස්සේ අනිත් එක තමයි සැලසුමත් එක්ක නිතරම සමෝදානික වෙන්න ඕනේ. සැලසුමේ අරමුණු ටු කරගන්න තමයි පාලනයක් කරන්න ඕනේ. දැන් නිලියක් ක්‍රීඩකෙක් ආහාර පාලනය කරනවා. මොකද එයාගේ සැලැස්ම සෞඛ්‍ය සම්පන්න සිරුරක් තියාගෙන සිරුරේ වේගවත්භාවය රැකගන්න එක. ක්‍රියාකාරීත්වය රැකගන්න එක. රූපය රැකගන්න එක. නමුත් සුමෝ ක්‍රීඩකෙක් ඊට වඩා වෙනස්. සුමෝ ක්‍රීඩකයාගේ අරමුණ තමයි පුළුවන් තරම් තමන් එකේ ෆැට් ලේයර් එක මේද තට්ටුව වැඩි කරගෙන ශරීරය විශාල කර ගැනීම. ඒකෙන් තමයි යාට හොඳට සටන් කරන්න පුළුවන් ඉන්නේ. සුමෝ ක්‍රීඩාව පුතලා දැකලා ඇති. ඇඟෙන් පර්වත දෙකක් හැප්පෙනා වගේ විශාල ශරීර දෙකක් එකට හැප්පෙන්නේ. ඒ වගේ සුමෝ ක්‍රීඩාව. ඉතින් යාගේ සැලසුම අනුව තමයි යාගේ පාලනය කියන එක ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔබට අවශ්‍ය නම් විශ්වවිද්‍යාලය යන්න ඔබ ඒකට අනුව තමයි පාලනය කරන්න ඕන. ඔබට විශ්වවිද්‍යාලය යන්නත් අවශ්‍යයි. හැබැයි දවසේ වැඩි හරියක් කරන්නේ නිදා ගන්න එක, ටීවී බලන එක, යාළුවොත් එක්ක එහෙම යන එක, ෆෝන් එක ඔබ ඉන්න එක නම් ඔබේ සැලැස්ම වෙනස්, පාලනය තව එකක්. සැලැස්මයි පාලනය ගැලපෙන්නේ නැත්නම් ඔබට අරමුණ වලට යන්න වෙන්නේ නැහැ පුතා. හරි? රයිට්. මේව ලියන්න. පළවෙනි එක. සැලසුමේ අරමුණු සමග සමෝදානික විය යුතුයි. පළවෙනි මූල ධර්මය. සැලසුමේ අරමුණු සමග සමෝදානික විය යුතුයි. සැලසුමේ අරමුණු සමග සමෝදානික විය යුතුයි. ඊට පස්සේ ආයතනයේ සෑම අංශයකටම ක්‍රියාත්මක විය යුතුයි. ජිම් එකකට යන එක්කෙනෙක් අත් දෙකට විතරක් සෙල්ලම් කරනවා. ඒතර ඉතුරු ඒවා හීනී අත් දෙකම හතයි. නේ වැඩන්නේ. ආයතනයේ සෑම අංශයකටම ක්‍රියාත්මක විය යුතුයි. ඊට පස්සේ ඊළඟ එක සෑම අංශයකටම ක්‍රියාත්මක විය යුතුයි. පිරිවැය ඉක්මවා ප්‍රතිලාභ තිබිය යුතුයි. පිරිවැය ඉක්මවා ප්‍රතිලාභ තිබිය යුතුයි. පිරිවැය ඉක්මවා ප්‍රතිලාභ තිබිය යුතුයි. ඊට පස්සේ පිරිවැය ඉක්මවා ප්‍රතිලාභ තිබිය යුතුයි. ඊට පස්සේ සත්‍ය තොරතුරු උත්පාදනය කිරීමේ හැකියාව තිබිය යුතුයි. නැත්නම් අපි අසත්‍ය තොරතුරු මත තමයි පාලනය කරන්නේ. නේ? සත්‍ය තොරතුරු උත්පාදනය කිරීමේ හැකියාව තිබිය යුතුයි.
ඊට පස්සේ අවශ්‍ය වූ විට නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගත යුතුයි. අවශ්‍ය වූ විට නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගත යුතුයි. ඊට පස්සේ ප්‍රායෝගික විය යුතුයි. ප්‍රායෝගික විය යුතුයි. ප්‍රැක්ටිකලි පාලනය කරනකොට ප්‍රායෝගික වෙන්න ඕනේ. ඒ කියන්නේ ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම නම්‍යශීලී විය යුතුයි. දැන් ළමයට ගහන්න පුළුවන් පොඩි කාලේ. නමුත් මගේ වයසේ කෙට්ට අම්මා තාත්තට ගහලා දාන්න පුළුවන්ද? මාව එලවගෙන යනවා පොල් පිටක් කරගෙන අපේ අම්මගේ ඒ වටේ. මගේ ළමයිත් බලයි මේ ආච්චි මොනවද මේක තාත්තර කරන්නේ කියලා. ඒ අවශ්‍ය කරන වෙලාවේදී මේ පාලන ක්‍රියාදාමයන් වෙනස් වෙන්න ඕන. හරි. තේරුණා මම කියන දේ. ප්‍රායෝගික විය යුතුයි, නම්‍යශීලී විය යුතුයි. right. හරි. ඒ ටික ඇති පාලන මූලධර්ම වලට ඒ ටික ඇති. හරි එහෙනම් දැන් පාලනය කියන එක අපි දැන් අන්තිමටම මේකේ පස්ස වගේක් තියෙනව නේද පාලනය පුතේ පිටවංග 51 පස්ස සෙට් එකක් තියෙන එක කරන්න බලන්න. ඔය වීඩියෝ එක පෝස්ට් කරලා අප වීඩියෝ එක දාන්න. හරි දැන් අපි උත්තර කියනවා. ඔය වීඩියෝ එක පෝස්ට් කරලා උත්තර බලන්න. මූල්‍ය පාලන උපකරණයක් ලෙස නොසලකන්නේ තත්ත්ව පාලනය. ඒක නිෂ්පාදන අංශයට. සේවකින් සිය කැමැත්තෙන් කාර්යයන් කිරීමට පෙළඹීම හඳුන්වන්නේ අභිපේරණය කියලා. සේවක අභිපේරණය කිරී බලපාන්නේ හිත සියල්ල. පහත දෙය අතරින් ව්‍යාපාරික පරමාර්ථයක තිබිය යුතු ගුණාංගයක් ලෙස නොසලකන්නේ කුමක්ද? ගුණාත්මක බව. සංවිධානකරණයේ කාර්ය කී වැඩ බෙදීම. අභිපේරණය කියලා කියන්නේ සිය කැමැත්තෙන් කාර්යයන් කිරීමට සේවකින් පෙළඹීමයි. පාලන ක්‍රියාවලියේ පියවරක් ලෙස නොසලකන්නේ මොකද්ද? අභ්‍යන්තර සහ බාහිර විගණනය. හරි එමනම් පාලනය කියන එක තමයි ඉවරුනේ. ඊට අමතරව ඔයාලට මතක ඇති මම ටියුට් එකේ මුලම හරියේ යම්කිසි කොටසක් අතෑරලා ආවා. ඔයා පෙන්නන්න පිටුවංක 12 පුතේ. පිටුවංක 12 කොටස මං අතෑරලා ආවේ. ඒකට එදා මං හේතුවක් කිව්වා ඔයාලට. මොකද්ද හේතුව? ඒකේ තියෙන්නේ ප්‍රශ්න 3ක්. හරි? මේක තමයි මම ඉතිහාසයේ කළමනාකරණයේ පාඩමේ දැක්ක අමාරුම විභාග ප්‍රශ්න තමයි ඔය තියෙන්නේ. ඔය 2009 A level exam ප්‍රශ්න. 2009 A level වල exam ප්‍රශ්න තමයි ඔය තියෙන්නේ. අමාරුම ප්‍රශ්නයක් ඔය ප්‍රශ්න. ඔය ඒ 2009 අවුරුද්දෙන් පස්සේ ඔයගේ අමාරු ප්‍රශ්න ඇහුවේ නැහැ. ඒ කියන්නේ මීට අවුරුදු 11කට කලින් විතර අහපු ප්‍රශ්නයක්. මොකක්ද අහන්නේ? කොහමගේ පෑන? මොකක්ද අහන්නේ? කළමනාකරන කුසලතා විවිධ කළමනාකරන කාර්යයන් වලට වැදගත් වන ආකාරය පැහැදිලි කරන්න. අමාරු ප්‍රශ්නයක්. කළමනාකරන කුසලතා දැනගන්න ඕනේ ප්‍රශ්නේ පළවෙනි කෑල්ල එක. ඒ කියන්නේ ප්‍රශ්න ඇතුලේ ප්‍රශ්න 3ක් තියෙනවා. කළමනාකරන කුසලතා මොනවද පුතේ කළමනාකරන කුසලතා වෙන්නේ? මනෝභාවාත්මක කුසලතාවේ තියෙනවා. මානව කුසලතාවේ තියෙනවා තාක්ෂණික කුසලතාවේ තියෙනවා. ඒක තමයි කළමනාකරන කුසලතාව කියන්නේ. ඒ වගේම විවිධ කළමනාකරන කාර්යයන් වලට මොනවද කළමනාකරන කාර්යයන් වෙන්නේ? කළමනාකරන ක්‍රියාවලිය විවිධ ශීතයන් වලට. හරිද? කළමනාකරුවෙකුගේ කාර්යයන් නෙමෙයි අහන්නේ. කළමනාකරන ක්‍රියාවලිය විවිධ ශීතයන් වලට. ඒ වැදගත් වෙන ආකාරය. කළමනාකරන ක්‍රියාවලිය විවිධ ශීතයන් කියලා කියන්නේ මොකද්ද? කළමනාකරන ක්‍රියාවලිය විවිධ ශීතයන් කියලා කියන්නේ එකක් සැලසුම්කරණය, අනිත් එක සංවිධානකරණය, අනිත් එක
මෙහෙවීම අනිත් එක පාලනය. හරි. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙවීම, පාලනය. හරි. ඒව තමයි විවිධ කළමනාකරන කාර්යයන් වෙන්නේ. ඒතකොට දැන් මේ ප්‍රශ්නේ අමාරුකම ඊපස්සේ දැන් මේවා නම් කරගන්න ළමයින්ට පුළුවන්. මේවා නම් කරගන්න ළමයින්ට පුළුවන්. ළමයින්ට අමාරුම දේ තමයි මේ දෙක ගලප ගන්න කියන්නේ. දැන් මේකේ අහන්නේ කළමනාකරන කුසලතා විවිධ කළමනාකරන කාර්යයන් වලට වැදගත් වෙන ආකාරය. ඒ කියන්නේ සැලසුම්කරණයට මනෝභාවාත්මක කුසලතා කොච්චර වැදගත්ද? සංවිධානකරණයට මනෝභාවාත්මක කුසලතා කොච්චර වැදගත්ද? මෙහෙවීමේදී මනෝභාවාත්මක කුසලතාවය කොච්චර වැදගත්ද? පාලනයේදී මනෝභාවාත්මක කුසලතාවය කොච්චර වැදගත්ද? එහෙන් බැලුවාම උත්තර කීයක් වෙනවද? උත්තර 12ක් ලියන්න ඕන. එකකට 4 ගාන උත්තර 12ක් ලියන්න වෙනවා. ඉතින් අනිත් එක දැන් මේ කුසලතා පිළිබඳව උපරිම ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙන්න පුළුවන් නේ. හරිද? අවබෝධයක් තියෙන්න පුළුවන් නේ. හරිද? right. අපේ ගෙදර එක්කෙනෙක් වෙනදට ඒක මට හිනා ගියේ. ඉතින් ද මනෝභාවාත්මක කුසලතාවය කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මනෝභාවාත්මක කුසලතාවය කියලා කියන්නේ අනාගතය සඳහා කියන්නේ අනාගතයේදී සිද්ධ වෙන දේවල් වර්තමානයේදී කල්පනා කරලා තීරණ ගන්න තියෙන හැකියාව තමයි මනෝභාවාත්මක කුසලතාවය කියලා කියන්නේ. ඔබ දන්නවා ඉහළ කළමනාකරනට මේ කුසලතාවය වැඩිපුර ඕනේ. මානව කුසලතාවය කියලා කියන්නේ පුද්ගලයන් සමග වැඩ කරන්නත් ඕලා වැඩ ගන්නත් තියෙන හැකියාව. ඒක සියලු කළමනාකරන කරවන්නට වැදගත්. තාක්ෂණික කුසලතාවය කියලා කියන්නේ කිසියම් මේ පවර්ණ ලද විශේෂිත කාර්යයක් ඉටු කරන්න තියෙන හැකියාව. ඒක වැදගත් වෙන්නේ වැඩිපුරම පහළ කළමනාකරුවට. ඉතින් එතකොට දැන් සැලසුම් කරන කටයුතු වලදී තීරණ ගන්නකොට අනාගතයේදී සිද්ධ වෙන දේවල් කල්තිය උපකල්පනය කරන්න ඕන. තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා මනෝභාවාත්මක කුසලතාව වැදගත්. ඔබ දන්නවා සැලසුම් කරණයේදී වෙන්නේ අනාගතයේ සඳහා අරමුණු ස්ථාපනය කිරීම සහ ඒ අරමුණු කර ගැනීම උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලිය තමයි සැලසුම් කරණයේදී වෙන්නේ. හරි? සංවිධානකරණයේදී අපි කාර්යයන් හඳුනගෙන ඒවට අවශ්‍ය කරන වැඩ බෙදන්න ඕනේ. ඒතර අපි දක්ෂ ශ්‍රමිකයව අවබෝධ කරගෙන යාට මේ වැඩේ කරන්න පුළුවන් වෙයි කියන එක අවබෝධ කරගෙන හරියට වැඩ බෙදීම කරන්න මනෝභාවාත්මක කුසලතාවය කියන එක වැදගත්. සේවකයන්ට නායකත්වයේ සපයනකොට මනෝභාවාත්මක කුසලතාවය කියන එක වැදගත්. ඒ වගේම සංවිධානයේ වැරදි අඩුපාඩු අඳුරගෙන ඒවා නිවැරදි අනාගතයේදී නිවැරදි කරගන්න ඕනේ මෙහෙමයි කියන එක හිතා ගන්නකොට මනෝභාවාත්මක කුසලතාවය වැදගත්. ඔයාලට තේරෙනවද? සැලසුම් කරන්නේදී අන් අයත් එක්ක sannivedanaya කරන්න වෙනවා. ඒතර මානව කුසලතාවය වැදගත්. අන් අයගේ අදහස් එහෙම ගන්න වෙනවා. සංවිධානකරණයේදී වැඩ බෙදුවාම දෙපාර්තමේන්තු කරාම සේවකයොත් එක්ක එකට වැඩ කරන්න වෙනවා. මානව කුසලතාවය වැදගත්. මෙහිවීමේදී නායකත්වයේ සපයන්න අවිපේරණය කරන්න මානව කුසලතාවය වැදගත්. නේ? පාලනයේදී ළමයි සේවකින්ට අදාළව සේවකයන්ගේ මේ සත්‍ය කාර්යඵල මැනීමේදී හරියට සත්‍ය දේවල් අවබෝධ කර ගැනීම සේවකයොත් එක්ක එකට ගැටිලා වැඩ කරන්න වෙනවා. එතකොට මානව කුසලතාවය කියන එක වැදගත්. ඒ වගේ මේ කුසලතා තුන මේ කාර්යයන් වල කුමන අවස්ථාවලදීද වැදගත් වෙන්නේ කියන එක තමයි මේ ප්‍රශ්නදී සාකච්ඡා කරන්නේ. දැන් ඕක මුල දවසේ ඕගලන්ට ඉගෙනුවේ නැත්තේ වෙන කාරණයක් හින්දා නේ. දැන් ඕගොල්ලෝ දන්නේ නැන්නේ සැලසුම් කරන්නේ සංවිධානකරණයේ මෙහෙවීම පාලනය ඇතුලේ තියෙන්නේ මොන වගේ වැඩද කියලා. ඒ ඇතුලේ තියෙන වැඩ දැනගත්තාම තමයි මේකත් එක්ක ගලප ගන්න පුළුවන් වෙන්නේ. මේ ඉතිහාසයේ විභාගයට ආපු අමාරුම විභාග ප්‍රශ්න. අමාරුම විභාග ප්‍රශ්න. හරි එහෙනම් අපිට පොඩි වගුවක් දීලා තිනවා. ඒ වගුව අපි මේ පුරෝම් බලන්න. හරි. එහෙනම් සැලසුම් කරන්නේදී මනෝභාවාත්මක කුසලතාවය වැදගත් වෙන විදිහ ලියන අනාගත අරමුණු ස්ථාපනය සඳහා සංවිධානකරණයේදී වැඩ බෙදීමට මෙහෙවීමේදී නායකත්වයේ සැපයීමට පාලනයේදී නිවැරදි පාලන ක්‍රම ස්ථාපනයට
right. තාක්ෂණික පුදුලා සැලසුම් කරන්නේදී විශ්ලේෂණ කටයුතු සඳහා. ඒ කියන්නේ මේ උපාය මාර්ගයේද හොඳ මේ උපාය මාර්ගයේද හොඳ කියලා විශ්ලේෂණ කටයුතු සඳහා. සංවිධානය කරන්නේදී සුපරීක්ෂණය සඳහා. මෙයා වැඩ කරනවද නැද්ද කියලා නේ. සමහරව කල්පනා කර කර ඉන්නවා. ඉතින් ළඟට ගිහිල්ලා බැලලා වැඩක් නැහැ. මේ වැඩ කරන්නේ කල්පනා කරනව නේද කියලා. සමහරලාට එයා මැනේජර් කෙනෙක්. එයා කල්පනා කරන එක තමයි එයාගේ රස්සාව වෙන්නේ. ඒතර ඒ සුපරීක්ෂණය සඳහා මෙහෙවීමේදී ඒ සුපරීක්ෂණය සඳහා පාලනයේදී කාර්ය සාධනය මැනීම සඳහා right ඊට පස්සේ මානව කුසලතා කියන එකට යන්න මානව කුසලතා අන්තර් පුද්ගල කුසලතාවේ වැදගත් වෙන ආකාරය ලියන්න සැලසුම් කරන්නේදී අන් අය සමග සාකච්ඡා කිරීමට නැත්නම් අන් අයගේ අදහස් ලබා ගැනීමට සංවිධානකරණයේදී දෙපාර්තමේන්තුවල වැඩ කිරීමට මෙහෙයවීමේදී සේවකින් අභිපේරණයට පාලනයේදී සත්‍ය කාර්යඵල මැනීමට right උදාලට තේරෙනවනේ කොටස අමාරුයි කියලා ඉවල හරි හොඳයි එහෙනම් අපි සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කළා කළමනාකරණයේ පාඩමට අදාළ ඔක්කොම දේවල් ටික. ඒතර පුතාලා හොඳට වීඩියෝ ටික බලන්න. මම මේකට අදාළ ෂෝට් නෝට් ටික ඔයගලන්ට ගෲප් එකට දාලා දෙනවා ෂෝට් නෝට් ටික පුරව ගන්න. මේක ගෙදර හෝම්වර්ක් ගෙදර වැඩ පොතේ හෝම්වර්ක් ක්වෙස්චන්ස් වලට මම ක්වෙස්චන්ස් ටිකක් අනිවාර්යයෙන්ම දානවා ඕන්ලයින් ගෲප් එකට ඒ ටික ලියන්න. හරිද? ඒ වැඩ ටික කරන්න. ඊට අමතරව මම මේක ටියුටෝරියල් ඇසයින්මන්ට් එකට MCQ පේපර් එකක් දානවා. ඒක කරන්න. හරිද? ඒ වැඩ ටික අනිවාර්යෙන් ඉවර කරන්න ඕන පාඩමට අදාළව. මම ඒවා අනිවාර්යෙන් පන්ති පටන් ගත්තාම පරීක්ෂා කරලා බලනවා. පන්ති භෞතිකව පටන් ගත්තාම ඒ ඔයාව අහුවෙන පළවෙනිම දවසේ. හරි ඔයාව අහුවෙන පළවෙනිම දවසේ කරන්නේ ඔයාගේ වැඩ ටික අනිවාර්යෙන් බලන එක. මුළු පන්තියෙන් බලන්න බැරි වෙයි ආම්බුලන්ස් අරගෙන බලනවා. වැඩ කරලා නැත්නම් අනිවාර්යෙන් එළියට දානවා. ඒ කියන්නේ තර්කයක් නෑ. මොකද ඔයාට ගෙදර ඕන තරම් වෙලාව තියෙනවා මේවා කරන්න. ඔයා කම්මැලිකමට ඉන්න එපා. අපි ඉගෙන ගන්න කළමනාකරණය නම් තමන්ගේ ජීවිතය කළමනාකරණය කරන්න තමන් හොඳට දැනගන්න ඕනේ. තේරෙනවද? දැන් ඔයාට පේනවනේ පුතේ ගෙවල් වල තත්ත්වය කොයි වගේද කියලා හම්බ කරන සල්ලි ටික මදි මේ වගේ අවස්ථාවක් වුණොත් ජීවත් වෙන්න. ඇත්තටම අපි ඉතුරු කරලා තියෙන ප්‍රමාණය ඇතිද කියන කාරණේ අපිටම ප්‍රශ්නාර්ථයක් වෙනවා මේ වගේ අවස්ථාවක් වුණොත්. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ ලොකු earning එකකට යන්න නම් ඕගොල්ලන්ගේ වැඩ කටයුතු ටික අනිවාර්යෙන් ඕගොල්ලෝ කළමනාකරණය කරගන්න. ඕගොල්ලෝ මේ කළමනාකරණය කියන එක පොත්පත් වලින් විතරක් ඉගෙනගෙන වැඩක් නැහැ. ඒක තමන්ගේ සාමාන්‍ය ජීවිතයට ආදේශ කරගත්තේ නැත්නම් තමන්ගේ ජීවිතේ කළමනාකරණය කරගන්න බැරි වෙනවා. ඒක නිසා මේ ගෙවල් වල ගත කරන කාලය ඵලදායකව ගත කරන්න අනිවාර්යෙන් පුරුදු වෙන්න. ඕන තරම් කාලය තියෙන ෆිල්ම්ස් බලන්න, ගේම්ස් ගහන්න, Facebook යන ඕන තරම් කාලය තියෙනවා. ඕගොල්ලෝ පන්තියෙන් බස් එකේදී ගත කරපු කාලය හරි ටවුන් එකේ රස්තියාදු ගහපු කාලේ ඕගොල්ලන්ට පුළුවන් ඒ වැඩවලට පාවිච්චි කරන්න. හරි ඕගොල්ලෝ පන්ති ඉගෙන ගත්ත කාලේ විතරක් පාවිච්චි කළා. පන්ති ඉගෙන ගන්න ගත ඕගොල්ලන්ට දැන් අපි මේ වීඩියෝ එක දවසට අප්ලෝඩ් කරාට ප්‍රශ්නයක් නැහැ. ඔයා පුරුද්දක් කරගෙන ඔයා පන්තියේ ටයිම් ටේබල් එක ගන්න. දැන් ඔයාට සෙනසුරාදා 10 ඉඳන් 12ට BS පන්තිය තිබ්බනම් ඔයා සෙනසුරාදා 10 ඉඳන් 12ට වීඩියෝ එකක් බලලා ඒක පුරව ගන්න. ඒතකොට ප්‍රශ්නයක් නැහැනේ. තේරෙනවද? ඒතකොට ප්‍රශ්නයක් නැහැ.
සතියේ දවස් දෙකක් විතර ඕගොල්ලෝ පන්ති ආවා. ඒ දවස් වලට මේ වීඩියෝ ටික පුරව ගන්න. ඒක අත්‍යවශ්‍යම කාරණයක්. ඒ අත්‍යවශ්‍යම කාරණයක්. ඔයාලට කිසිම එක්ස්කියුස් එකක් දෙන්නේ නැහැ. පන්ති පටන් ගත්තට පස්සේ. right. හොඳයි. එහෙනම් ඒ ඔබට අවසන් කළේ උසස් පෙළ විෂය නිර්දේශන නියමිත කළමනාකරණය නැමැති පාඩම් ඒකකය. right. අපි එහෙනම් ඊළඟට මෙහෙයුම් කළමනාකරණය කියන ඊළඟ පාඩමේ වීඩියෝ එකකින් සම්බන්ධ වෙනවා. right. ආයුබෝවන්.